මේ ධම්මික මහත්මයාගේ පැණිය ගැනද එහෙම නැත්නම් එතුමාගේ යම් පෞරුෂ ලක්ෂණ හැසිරීම් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒවා අවශේෂ කරුණු. හැබැයි ඒවට පහර දීම ඇතුලේ අපි දකිනවා අර මහා ඌමනාව. මේ නැගී සිටීමේදී නැවත නැගී සිටීමේදී අපේ දේශීය දැනුම් පද්ධතිය මත විශ්වාසය තබලා ඒක ශක්තිමත් කරගෙන ඒක මත දෙපා තබා මේ නැගිටීම තමයි අපිට තියෙන උත්තරේ කියලා ඒක පිළිගන්න එක වළක්වන්න ඕනේ. එහෙනම් සීනි අඩු වෙන්නේ මොකද්ද කියලා ලැබ් එකේ ගිහිල්ලා බැලුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ගිහිල්ලා කොතලින්පුර වල තියෙන පේටන්සිය වික්කා ජපානයේට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම වසරක් ගෙබිලා ගිහිල්ලා අවුරුද්දේ හමු වෙන අවසන් සිකුරාදා දවස අද නින්නාද සජීවී සංවාදයේ සමගයි ඔබ මේ එක්වන්නේ. ගෙබී ගිය වසර තුල අපිට ආපසු හැරී බැලීමක් කරන්නට පුළුවන්. නමුත් ඉදිරි වර්ෂයට අපේ චින්තනමය වෙනසක් ඇති කර ගැනීම සඳහා නින්නාද සජීවී සංවාදය අපි දිශාගත කරන්නේ කෙබඳු දිශාවකටද ඔබ දන්නවා දේශපාලනික වශයෙන් අපේ මිනිසුන්ගේ දේශපාලන කියවීම ඉතා පුළුල් තැනකට රැගෙන යන්නට ඔවුන්ගේ දේශපාලන විඥානය වැඩි දියුණු කරන්නට සහ ඔවුන්ගේ සාක්ෂරතාවය දියුණු කරන්නට අපි බොහෝ සෙයින් මහන්සි ගන්නවා. මේ පක්ෂපාත අර්බුද වලින් එහාට ගිය සැබෑ මහජනතාවට සිනහව සන්තෝෂය ළඟා කරලා දෙන්න අපි අපේ දේශපාලන ගමන ආරම්භ කළේ. අපි කවුරු කොහොමුණත් අපි කටයුතු කරන්නේ වඩා යහපත පිණිසමයි. අසත්‍යයෙන් සත්‍යයට අයුක්තියෙන් යුක්තියට මේ රට රැගෙන යන්නට අපි ඕනෑම වෙලාවක මහජනයා සමගත්වල් බැඳගෙන මහජනයා වෙනුවෙන් පෙනී හිටින්න අපි බය නැහැ. බොහොම ඉදිතරව අපි රට මැද ඉඳගෙන ඔබේ හයියත් අරගෙන අපි මේ දේශපාලන ගමන යනවා කියන විශ්වාසය ඇතිව මේ අවුරුද්ද අපි ඉවර කරන්න සූදානම්. ඉවර කරන ගමන් අලුත් අවුරුද්දකට අපි යනවා. හැබැයි අපිට බොහෝ දෙනෙක් අපි දැක්කා සමාජ මාධ්‍යවල මේ දිනවල අපිට අපේ හිතෘදීම් දේශීය ජනයාගේ බොහෝ හිතෘදීම් සිද්ධ වුණා. ඒ තමයි මේ දේශීය දැනුමට කරන ගැරහීම. ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් ඒ දෙස අවඥාවෙන් බලන්න ගත්තා. බොහෝ දෙනෙක් අන්තර්ජාලයේ සඳහන් කරලා තිබුණා අවුරුද්ද කිරියෙන් ආරම්භ වෙලා පැණියෙන් ඉවර කරනවා කියලා. මේ වගේ උසුළු විසුළු කරන්නට පටන්ගෙන තිබුණා අපේ හෙළ දැනුම් පද්ධතියට. බොහෝ කාලයක් දේශීය දැනුම් පද්ධතිය දේශීය ඥානය පිළිබඳව තොරතුරු රැස් කරපු ඒ පිළිබඳ අධ්‍යයනය කරපු බොහෝ විශේෂඥයන් ඉන්න රටක එහි ප්‍රතිඵල ගන්න පුළුවන් රටක අපිට කනගාටුවට ලක් වුණ බටහිර අන්ධ විද්‍යාවන් මත දනගසාගෙන සිටින බොහෝ විද්වතුන්යයි කියා ගන්නා කණ්ඩායම් වල හැසිරීම. හැබැයි තාමත් මේ රට කිසියම් අපි විශ්වාසය තැබූ බොහෝ දේවල් ඒ විශ්වාසයෙන් බැහැර වෙමින් පවතිනවා. අපිට බයක් හිතෙනවා, බියක් දැනෙනවා හෙට දවසේ උපදින මතු පරපුරට ඉතිහාසයේ මුළුමනින්ම රටෙන් මකා දමන්නට සිද්ධ වෙයිද කියලා. අපි දන්නේ මේ දේශපාලන සටන් බිමේ කුමන ප්‍රහාරයන් අපේ දැනුම් පද්ධතියට අපේ අධ්‍යාපනයට පෙරදී උරුමයන්ට කුමන ප්‍රහාරයන් වලට ලක් වෙන්න මූණ දෙන්න සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. කෙසේ වෙ නමුත් අපි මේ අවුරුද්දේ අවසාන දවසේ හිතුවා කල්පනා කරන්නට තාමත් අපි වසංගත බියකින් ඉන්නේ. අද දවස කිසියම් උත්සවයක සේයාවක් තිබුණත් රට තුළ අපිට බෙදාගන්න වෙලා තියෙන්නේ බොහෝ අයගේ සන්තෝෂය නෙවෙයි දුක. බොහෝ අයගේ කම්කටොළු බෙදාගන්න වෙලා තියෙන්නේ. ඒ ගැන කනගාටු වෙමින් අපි වැඩසටහන ආරම්භ කරනවා. කොවිඩ් පාලනයේදී දේශීය දැනුමට අත්වන ඉරණම පිළිබඳව දැන් මේක කතා කරන්න හොඳම වෙලාව. දේශීය දැනුම පිළිබඳව දේශීය දැනුම් පද්ධතිය පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණේ මේ කොරෝනා වසංගතයට එරෙහිව බොහෝ දෙනෙක් දේශීය වශයෙන් ප්‍රතිකර්ම ක්‍රම හොයා ගැනීමත් එක්කම ඇතැම් ප්‍රතිකර්ම ක්‍රම බොහෝ දෙනාගේ හාස්‍යයට ලක් වුණා. ඊට වඩා කනගාටුවට කාරණය තමයි බොහෝ විද්‍යාඥයන් නැත්නම් විද්වතුන් කියන්න ඕනේ මත හැමෝම කියන්න පටන් අරගෙන තිබුණා. කිසිම පදනමක් නැතිව බොහෝ දෙනා මේ වීරත්වයේ උදෙසාම බොහෝ දේවල් ප්‍රකාශ කරන්න පටන් අරන් තිබුණා. ඒ වගේම වෙන්නේ තවදුරටත් මේ රටේ අයහපත සහ අවගමනය තමයි. එනිසාම අපිට ඒ සියල්ල පදනම් කරගෙන අපි හිතුවා කොවිඩ් පාලනයේදී දේශීය දැනුමට අත්වන ඉරණම මේ තමයි කතා කරන්න හොඳම කාලය. ඔබ දන්නවා නිරන්තරවම මේ සම්බන්ධව අපි සංවේදී කටයුතු කරන කණ්ඩායමකටයි අපි ආරාධනා කරන්න. දේශීය ජාතික ව්‍යාපාර ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාට අපි ආරාධනා කරේ අද දවසේ තායිබෝන් ක්ලබ් තුමා පිළිගන්නවා. ඒත් එක්කම මේ විෂයට ඉතාම සංවේදී කණ්ඩායමක් තමයි මව්බිම් ලංකා පදනම. ඒ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වන්නරච්චි මහත්මයා ඔබට ආරාධනා කරා අද දවසේ තායිබෝන් කියලා පිළිගන්නවා. දැන් බොහෝ දෙනෙක් කොවිඩ් වසංගතයත් එක්ක කොරෝනා
දෙවනි රැල්ල කියලා හඳුනාගත්තු කාල සීමාවත් එක්ක බොහෝ දෙනෙක් උත්සාහ ගත්තා මේ දේශීය වශයෙන් ප්‍රතිකර්ම ක්‍රම හොයන්නට වසංගතයට සමහර අය ප්‍රතිශක්තිය පිළිබඳව වැඩි කතාබහක් සමාජයේ ඇති වුණා. ඒ සංවාදය දියුණු කරන්න අපිත් උත්සාහ ගත්තා. ජීවන ක්‍රමය වෙනස් කළ යුතුයි කියන මතවාද ආවා. අපි ඒවත් දියුණු කරන්න උත්සාහ ගත්තා. මේ දේශීය වෙදකම නැත්නම් හෙළ වෙදකම නැත්නම් පෙරදිග වෛද්‍ය ක්‍රම ඔස්සේ මීට තිරසාර විසඳුම් තිබේද කියන කාරණාව ඔස්සේ අපිත් මේ සංවාදයට දායක වුණා. අපිත් ඒ ආකාරයෙන් සංවාදය දියුණු කරන්න උත්සාහ ගත්තා. මේ අතරතුර අපි කවදාවත් කතා කළේ නැහැ එන්නතක් ගෙන්නේ කවදාද එදා තමයි අපේ විමුක්තිය ලැබෙන්නේ අපට කියලා අපි කතා කළේ නැහැ. මොකද ලෝකේ දියුණුවයි සම්මත රටවල් පවා බිම දාපු කොරෝනා වෛරසය බොහෝ අයට පාඩම් කියා දෙමින් තිබියදී අපි අපගේ උත්සාහයන් ව්‍යක්ත කර දැමීමට බොහෝ තවත් බලවේග ක්‍රියාත්මක වන බවට අපිට දැනුන නිසා තමයි මේ මාතෘකාව තෝරගත්තේ. වසන්ත බණ්ඩාර මහත්මයා දැන් සැබවින්ම කොවිඩ් පාලනයේදී දේශීය දැනුමට අත්වන ඉරණම් පිළිබඳව අපි කල්පනා කරමින් ඉන්නවා. ඔබතුමා හිතන හැටියට කෙබඳු ඉරණමක් අත්වේද මේ දේශීය දැනුම මේ වෙලාවේ ජනතාවගේ පිළිගැනීමට ලක් වෙලා තියෙන්නේ කොමන තැනකද මොන වගේ දෙයක්ද මේ වෙලාවේ අපේ සමාජය දකින්න තියෙන්නේ? ඔව් ගමගේ මෙතුමා ඔබ කලින් කිව්වා වගේ මේ වසර අවසානයේ අපි අපේ සංස්කෘතියේ තියෙන දෙයක් අපි ආපසු හැරී බැලීම කියන එක. ඉතින් මේක හොඳ අවස්ථාවක් මෑත කාලීනව ආපසු හැරී බැලීමේදී අපි මේ වසංගතයට මුහුණ දුන්න ආකාරය සම්බන්ධයෙන් යම් කියවා ගැනීමක් ආපසු හැරී බැලීමක් ඊටාම හොඳ දෙයක්. ඒකට අවස්ථාව දීම ගැනත් අපි ඔබතුමාලාට ස්තුතිවන්ත වෙනවා. දැන් කොවිඩ් වසංගතය පැන නැගුණාගෙන් පස්සේ යම් විශේෂයෙන්ම බටහිර රටවල් මහා දැවැන්ත බලවත් සම්පත් තියෙන රටවල් පවා මේකට උත්තර හොයාගන්න බැරුව දනින් වැටෙන තත්ත්වයක් යටතේ අපේ වගේ රටවල් වලින් යම් අපේ දේශීය දැනුම් පද්ධතිය මත පදනම් වෙලා යම් විසඳුම් ඉදිරිපත් වෙනකොට සමාජයේ යම් ප්‍රබෝධයක් ඇති වුණා. යම් විශ්වාසයක් ඇති වුණා. ඉතින් ඒ ක්‍රියාවලිය ඉස්සරහට යනකොට යම් නිශ්චිත අවස්ථාවකදී අපිට පේන්න තිබුණා යම් සංවිධානාත්මකව මේකට පහර දීලා මේක බිම වට්ටන්න මේක නින්දාවට අපහාසයට ලක් කරන්න විවිධ මානසික බාධක පනවන්න දැන් මුල් දවස්වල යම් අමාත්‍යවරු පවා මේක ගැන උනන්දුවෙන් බය නැතුව නිර්භීතව අදහස් ප්‍රකාශ කරා. මේක පරීක්ෂාවට ලක් කරන්න ඕන ඒ දේශීය වෛද්‍ය ක්‍රමයට අදාළ ක්‍රමවේද යොදා ගනිමින් මේ ඖෂධය සායනිකව භාවිතා කරන්න ඕන ඒ ආදී වශයෙන් මත කියපු අය පවා දැන් පොඩ්ඩක් අඩිය පස්සට අරන් තියෙනවා. මේ ප්‍රහාරය හමුවේ ඔවුන් මානසික බාධක පනවගෙන තියෙනවා. ඉතින් මේක අර හැමදාම කියන අර බටහිර ඖෂධ සමාගම් අපේ මේ දේශීය වෛද්‍ය ක්‍රමයට ගහනවා ඒ අයගේ වෙළඳපොළ අහිමි වෙයි කියන ප්‍රශ්නේ නිසා එහෙම නැත්නම් වෛද්‍යවරු තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න මේ දේශීය වෛද්‍ය ක්‍රමයට ගහනවා කියන හැමදාම තියෙන කතාවට වඩා චුට්ටක් වෙනස් කතාවක් තියෙනවා කියලා පේනවා. මොකද මාර කලින් කියපු විදිහට ලෝකයේ අපි ජපානයේ ගත්තත් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඔවුන් නැගිටපු විදිය චීන සමාජවාදී විප්ලවයෙන් පස්සේ ඔවුන් නැගී සිටපු විදිය ගත්තොත් ඒ රටවල් තමන්ගේ සભ્યත්වය තමන්ගේ දේශීය දැනුම් පද්ධතිය මත දෙපා තබාගෙන තමයි නැගී සිටියේ. එතකොට අර්බුදයකදී තමයි එවැනි ආපසු හැරී බැලී හිතන්න තමා සතු අභ්‍යන්තර ශක්තිය මත පදනම් වෙලා නැගිටින්න උත්සාහ කරන්න ඕන කියන මතය ඇති වෙන්නේ සමාජයේ. මතය තමයි ඉස්සලා වැදගත් වෙන්නේ. එතකොට මේ මතය ඇති වෙලා මේ මතය වැඩිලා ඊට අනුව කටයුතු කරන්න සමාජයක් පෙළවෙනකොට යම් පිරිසකට මේක භයානක දෙයක් වගේ පේනවා. කියන්නේ අපි ස්වාධීනව නැගී සිටින්න උත්සාහ කිරීම අර කියන අර වෙළඳපොළ යම් කෙටි කාලීනව අහිමි වීමට වඩා බරපතලයි. ඒ නිසා ඒක මේ ලත්තනම ලොප් කරලා දාන්න මේ ආරම්භයේදීම පහර දීලා බිම දාන්න ඕන කියන යම් සංවිධානාත්මක පිරිසක් ඉන්නවා මේ රට ඇතුළේ කියලා අපිට පේන්න තියෙනවා. ජනමාධ්‍යත් යම් පිරිසක් දැනුවත්ව නොදැනුවත්ව ඊට ගොදුරු වෙලා තියෙනවා. මුල් අවස්ථාවේදී මේවා මහජනයාට නිකන් මේ ප්‍රචාරාත්මකව විකුණන්න පුළුවන් මේ ප්‍රවෘත්තියක් තියෙනකොට ඒක උස්සනවා. ඊට පස්සේ කොහෙන් හරි යම් පිරිසක් දැනුවත්ව හරි මාධ්‍යවේදීන් මිලදී අරන් හරි මොනවා හරි ක්‍රමයකට මේකට ගහන්න පටන් ගත්තම ඒගොල්ලෝම අර උස්සපු අයම
ගහන්ඩත් පටන් ගන්න. දොරද මේක දිහා බැලුවම ඉතාම දුකක් ඇති වෙනවා කනදාට තත්ත්වයක්. මේ ධම්මික මහත්මයාගේ පැණිය ගැනද එහෙම නැත්නම් එතුමාගේ යම් පෞරුෂ ලක්ෂණ හැසිරීම් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒවා අවශේෂ කරුණු. හැබැයි ඒවට පහර දීම ඇතුලේ අපි දකිනවා අර මහා ඌමනාව. වෙන ප්‍රකාශනයක් මේ නැගී සිටීමේදී නැවත නැගී සිටීමේදී අපේ දේශීය දැනුම් පද්ධතිය මත විශ්වාසය තබලා ඒක ශක්තිමත් කරගෙන ඒක මත දෙපා තබා මේ නැගිටීම තමයි අපිට තියෙන උත්තරේ කියලා ඒක පිළිගන්න එක වළක්වන්න ඕන. ඒක ඔවුන්ගේ පැත්තෙන් ඉතාම නරකම දෙයක්. මේ ඉතිහාසය පුරා බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය ඇතුලේ සදාකාලිකවම ඔවුන් අපිව යටත් කරලා තියාගත්තේ අන්නේ බෑ කියන මතය අපේ ඔළුවේ ඇතුළට දාලා. ඔබ කියවලා ඇති මැකෝලි සාමි කියලා බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේ හිටපු සාමිවරයෙක් 1835 මට මතක විදියට ප්‍රකාශයක් කරනවා පාර්ලිමේන්තුවේදී මේ පෙරදිග ජාතීන් යටත් කරලා තියාගන්න නම් හරි ඔවුන්ගේ ඔළුව හදන්න ඕන ඔවුන්ගේ දැනුම් පද්ධතියට වඩා අපගේ දැනුම් පද්ධතිය උසස් කියලා. විශිෂ්ටයි කියලා. උන්ට දැනටමත් බොහොම විශිෂ්ට දැනුම් පද්ධතියක් තියෙනවා. ඒ නිසා ඔවුන් ශක්තිමත් ජාතියක් ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ රටවල් ගැන ඔහු කියන්නේ. ඒ නිසා ඔවුන් දීර්ඝ කාලීනව යටත් කරලා තියාගන්න ඕන නම් ඔවුන්ගේ මනසේ හදන්න ඕන ඔවුන්ගේ දැනුම් පද්ධතියට වඩා අපගේ දැනුම් පද්ධතිය උසස්. අපගේ සංස්කෘතිය උසස්. ඒතොර ඒ යටත් විජිත මානසිකත්වය හදන්න නැතුව යටත් විජිතය පවත්වාගෙන යන්න බෑ කියලා ඔහු කියන්නේ. ඒතොර යටත් විජිත මානසිකත්වය හදන්නෙම මෙන්න මේ දැනුම් පද්ධතියට ගහලා තමයි පළවෙනියෙන්ම කරන්නේ. මානසික වහල්භාවය ඇති කරන්න පුළුවන් වෙන්න පහසුවෙන් මේ අපසතු දැනුම අපසතු ශක්තිය නැහැ කියලා පිළිගන්නවා නම් ඒ ගැන අභිමානයක් නැත්තම් එහෙම දුර්වල ජාතියකට තමයි පහර දීලා යටත් කරන්න පුළුවන්. උඹලට මුකුත් නැති උන් ටිකක් යටත් වෙලා හිටපන් කියලා. එතකොට මේ මානසික වහල්භාවය ඇති කරන්න පුළුවන් වෙන්නේ මේ දැනුම් පද්ධතියට ගහලා උඹලට බෑ කියලා පෙන්වුවම. ඒ නිසා ඔවුන්ට මේ ධම්මික මහත්තයාගේ වෙද මහත්තයාගේ පැණියට ගහනවා කියන එක ඇතුලෙන් පේන්න තියෙන්නේ අන්න අර මහා ඌමනාව. හරි? ඔවුන්ට අනතුරක් දකිනවා. මේක ඇතුලේ ඇත්තටම දැන් ධම්මික මහත්මයාගේ පැණිය විතරක් නෙවෙයි තවත් ඖෂධ කීපයක් වට්ටෝරු කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු ඒවට එහෙම තත්ත්වයක් ඇතුනේ කාගේ වරදින්ද කියලා ඒවා උඩට අරගෙන මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ අනුව ඒ පරීක්ෂණ ඉස්සරහට අරන් ගිහලා ඒක මහජනයාට ඍජුව භාවිතා කරන්න දැන් මේ තත්ත්වයක් මේ ඇති කරගන්න බැරි වුණේ ඇයි කියන කාරණේ මොන වැරදි නිසාද කියලා. එතකොට ධම්මික මහත්මයා මේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුලේ මේ ශ්වසන රෝගවලට දේශීය ඖෂධ 100 ගණක් විවිධ මාත්‍රා වලින් පාවිච්චි කරලා තියෙනවා. එක වට්ටෝරු තියෙනවා. ඒතර ඒ විවිධ වෙද මහත්වරු ඔවුන්ගේ ගුරුකුලයේ අනුව ඒ විවිධ වට්ටෝරු ඔවුන් සතුව තියෙනවා. ඔවුන් ඒවා මේ වකවානුවේ පරීක්ෂණවලට ලක් කරලා පුද්ගලිකව දේශීය වෛද්‍ය ක්‍රමයේ දේශීය දැනුම් පද්ධතිය වර්ධනය වෙන්නේ එහෙමම අද්දුටු ප්‍රත්‍යක්ෂයි කියන එක. අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම. භාවිතා කරලා ප්‍රත්‍යක්ෂ කර ගැනීම. ඒතර ඒ ක්‍රියාවලිය අවුරුදු 10 ගණක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඒකෙම දිගුවක් තමයි මේ අපි දකින්නේ යම් වෙද මහතුරු පිරිසක් මේ වට්ටෝරු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නේ. එතකොට මේක නරක තත්ත්වයක් ලෙස මේ අපිව සදාකාලික යටත් කරලා තියාගන්න බලන් ඉන්න යම් පිරිසකට. මේක ඇතුලේ ඉන්නවා අර බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වෙච්ච මානසික වහල්භාවයෙන් පීඩාවට පත් වෙලා පුංචි වෙච්ච මිනිසු ටිකක්. එයා මහ පුටුවල ඉන්න වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාලවල ආචාර ධර්ම කමිටුවල ඉන්න වෙන්න පුළුවන්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මුල් පිටුවල ඉන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ ඇමති මණ්ඩලයේ ඉන්න වෙන්න පුළුවන්. හැබැයි ඒ කොහේ හිටියත් ඔවුන්ගේ මානසික වහල්භාවය නිසා ඔවුන්ට මෙවැනි අවස්ථාවක මේ අර්බුදේ ජය ගන්න එහෙම උත්තර සොයන්න අපේ දැනුම් පද්ධතිය මත පදනම් වෙලා එහෙම ශක්තියක් නැහැ. ඒ නිසාම ඔවුන් එහෙම විශ්වාසයකුත් නැහැ. ඒ නිසාම ඔවුන් වඩා කැමති ඔවුන් මේ අර මහා කුමන්ත්‍රණයට එකතු වෙලා හිටියත් නැතත් වඩා කැමති මේකට ගහලා බිම දාන්න. මේ අහවලාගේ පැණිය මොන පිස්සු වැඩක්ද කියලා දැන් අර හිටපු සෞඛ්‍ය ඇමති කෙනෙක් අහනවා මාධ්‍යයේදී. එයානෝ මේ ධම්මිකගේ පැණිය දීලා වැඩ කරේ නැත්තම් මොකද වෙන්නේ? අහස කඩා වැටෙනවා. ඒ කියන්නේ මේ බටහිර වෛද්‍ය ක්‍රමය හෝ වෙනත් වෛද්‍ය ක්‍රමයකට මොනෝ ප්‍රතිකාරයක්වත් මේකට ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒතොර යම් හරි කුඩා ප්‍රමාණ පරීක්ෂණයකින් මේ ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන ඖෂධයක් දෙන්න හදනකොට කියනවා
ඒක දීලා වැඩ කරන්නේ නැත්තම් එහෙනම් අහස කඩා වැටලා ආණ්ඩුව පෙරලිලා. ඉතින් ඒ වගේ මෝඩ තකතිරු අදහස් තියෙන ඇමතිවරු දැන් එයා මේ සෞඛ්‍ය අමාත්‍යාංශේ නෙවෙයි වාසනාවකට ඉන්නේ. කුමන හෝ එවැනි පිරිසකට මෙවැනි අර්බුදයක් ජය ගන්න පුළුවන්ද කියන කනගාටු දුක ඇති වෙනවා. මේ ධම්මික වේද මහතාගේ මේ සොයා ගැනීමත් එක්ක ඒ මතුවෙච්ච ප්‍රබෝධය එහෙල වෙදකම පිළිබඳව අපේ දේශීය දැනුම් පද්ධතිය පිළිබඳව ඒකට ගහලා බිම දාන විදිය දැක්කම. කෙසේ වී නමුත් ඔබතුමා කියන්නේ මේ පැණිය හරහා ඇතුලාන්තය අපිට එළියට ආවා. මේ මොන විදිහට හද ගැස්ම තිබුණේ. ඒ නිසා මේ තරදුරට යම් පරීක්ෂාවක් මේ දේශපාලන සමාජ ආර්ථික දේහය ඇතුලේ එක්තරා නාඩි පරීක්ෂාවක් තමයි මේ සිද්ධ වුණේ. දැන් සුමිත් මහත්මයා නමුත් අර බටහිර සහ දැන් මෙතන බටහිර සහ පෙරදිග අතර පොඩි ගැටුමක් මෙතන නිර්මාණය වෙලා තියෙනවානේ. ඒකට බටහිර පර්යේෂණ නිරීක්ෂණ මේ ක්‍රියාවලිය විධිමත් පර්යේෂණ ක්‍රියාවලියට නතු කිරීම සාධාරණ නැද්ද? මේන තර්කය මේන විවාදය අපිට ගන්න බැයිද සාධනීය පැත්තෙන්? මෙහෙමයි. ඕවා පිළිබඳව ක්‍රමවේද සින මේ ලංකාවේ විතරක් නෙමේ විශේෂයෙන්ම පෙරදිග රටවල් වෙච්චි චීනය, කොරියාව, ජපානය වගේකෙත් මේ සම්ප්‍රදායික බෙහෙත් වර්ග විශාල වශයෙන් පාවිච්චි කරනවා. ජපානයේ ඇලෝපැතික් වෛද්‍යවරු කියන්නේ බටහිර වෛද්‍යවරු මේ ලිඛිත සාක්ෂි ගැන කරපු පර්යේෂණ තියෙනවා 70%ක් පමණ ජපානයේ සාමාන්‍ය ට්‍රැඩිෂනල් සම්ප්‍රදායික බෙහෙත් වර්ග ඒගොල්ලෝ ලියනවා ඒකේ බෙහෙත් වලට. ඒ කියන්නේ ඒගොල්ලොන්ට අවශ්‍ය වෙන්නේ ඒ වගේ රටවල් වලට රෝගයක් හැදිච්ච පුද්ගලයා සුවපත් කිරීම සඳහා එතෙක් ඔවුන් සතුව එතෙක් ලෝකේ සතුව තියෙන දැනුම් පද්ධතියක් භාවිතා කරනවා මිස එක්තරා ගුරුකුලයකට හෝ එක්තරා එහෙකට විතරක් පක්ෂපාතීව බෙහෙත් කිරීමක් නෙමෙයි. ඒකෙන් කියන්නේ. එතකොට ඒ වගේම එම රටවල් මෙම වෙදකම් ක්‍රම දෙකම බටහිර සහ මේ ට්‍රැඩිෂනල් මේ සම්ප්‍රදායික බෙහෙත් දෙන ක්‍රමවේද අද දවසේ මේ කියන විද්‍යාත්මක ක්‍රමවේදයයි කියා ගන්නා වූ ක්‍රමවේදයන් සමග සමපාත කරලා ඒවා පිළිගත් හැකි විදිහට ක්‍රමවේද සකස් කරලා තියෙනවා. ඒවා මත විශේෂයෙන් ওই රටවල් තුනේ ඒ රටවල් වල මේ හෙල්ත් පොලිසි එක සෞඛ්‍ය ප්‍රතිපත්ති තීන්දුව කිරීම සඳහා පවා ඔවුන් ඒවා අධ්‍යයනය කරලා තියෙනවා. ඒක නිසා මේවා මේ අපේ අය මේ තනිකරම සුද්දාගේ බූට් එකට බහැලා වෙලා බටහිර වෙදකමයි එකම වෙදකමයි කියලා හිතාගෙන දැන් ඉන්න પરම්පරාව කරන මේ කාර්යය තුල බහුජාතික වෙළඳ සමාගම් වල සේල්ස් රෙප්ලාගෙන් දුවන වෛද්‍ය ක්‍රමයක් තුල මම මේ කියන්නේ ඇලෝපැති ක්‍රමය කියන්නේ හොඳ වෛද්‍ය ක්‍රමය බටහිර ක්‍රමය. හැබැයි මේක අද වෙනකොට ඒක වෙළඳාම සඳහා කෙරෙන විශාල ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන්නේ උත්තරීතර ක්‍රියාවලියකට වැඩිය. ඒක තුල මේක ගරා වැටීම මේක කඩා වැටීම ඇති වෙන්න පුළුවන් ප්‍රධාන සාධකයක් තමයි මෙතෙක්කල් යටපත් කරගෙන හිටපු දැනුම් පද්ධතීන් වලින් තියෙන වෛද්‍ය ක්‍රමයක් ඒක මැරිලා නැහැ. ඒක තවම තියෙන නිසා ඒවා උඩට එයි කියන බය හුඟක් තියෙනවා. ඒක නිසා ඒ සඳහා සැලසුම් සහගතව සහ ඕන දෙයක් ටක් ගාලා බදා ගන්න කොටස් දෙකක් ඉන්නවා මේ රටේ. ඒ කියන්නේ බටහිරෙන් කියන ඕන දෙයක් හරිය අපි ගාව තියෙන්නේ අපි බයියෝය අපේ රටවල තියෙන දේවල් ඒවා මේ නොවැදගත්ය. ඒවා විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකිය. ඒවා විද්‍යාවෙන් ඔප්පු කළ නැති නිසා රසායනගාරවල ඔප්පු කළ නැති නිසා ඒවා පිළිගත නොහැකි කියලා කියන ප්‍රධාන කොටස් දෙකක් කියන එක මේ විද්‍යාව ඉගෙනගෙන බටහිර විද්‍යාව ඉගෙනගෙන විද්‍යාව විතරයි පිළිගත යුත්තේ දකින්න දේ පමණයි පිළිගත යුත්තේ ඔප්පු කළ හැකි දේ කියලා Taman දකින්න Tamanගේ පරාසය තුළ ඔප්පු කළ හැකි දේ පමණයි පිළිගත හැක්කේ කියලා පිළිගන්න කොටසත් ඒ කොටසත් එක්ක නියෝජනය කරන ඒ විද්‍යාවත් භාගයට දාන්න. ඔව් ඒ විද්‍යාවත් දාන්නේ භාගයට ඒගොල්ලෝ. ඒකයි කියන්නේ. ඒ විද්‍යාව හරියට දාන්න එහෙම කියන්නේ. ඒකම අර රටවල් වල ඒ විද්‍යාව හරියට දාන්න ඉඳ තමයි මෙම
ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් මෙඩිසිනුත් මේ සිස්ටම් එකට ඇතුල් කරලා තියෙන්නේ. සමගාමීව යන්න. අනිත් කොටස තමයි දේශපාලනිකව බටහිර විරෝධී, ධනේශ්වර විරෝධී, අධිරාජ්‍ය විරෝධීයි කියා ගන්නා ගමින් වම නියෝජනය කරන කොටසකුත් ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ ජාත්‍යන්තරවාදීන්. ඒගොල්ලෝ කියන්නේ අපි ජාත්‍යන්තරවාදී. ඒගොල්ලෝ ජාත්‍යන්තරයට ජාතින් තමන්ගේ ජාතිය අරගෙන අනිත් ඔක්කොම ජාතින් ඉන්නවා. එම ජාත්‍යන්තරවාදීන් තමයි බොහොම තදබල ලෙස පහුගිය දවස්වල මේ Facebook වල අර එහෙම කතා කරලා වෙලා අර පැණිය මේ පැණිය කියලා කියන්නේ. දැන් ওই පැණිය කියලා කියපු එක්කෙනෙක් ඔය එක පුද්ගලයෙක් ඔය ධම්මික වෙද මහත්තයා මම හිතන්නේ පුද්ගලයෙක් ගෙනාවා. හැබැයි ඊට ඉස්සර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආරෝග්‍ය දෙපාර්තමේන්තුවේ පැණියක් එක ගෙනවා. ඒතකොට මේ රාජ්‍ය අමාත්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාටත් පැණිය නම දාලා නමක් හැදුවා. ඊට පස්සේ හැබැයි මේ පැණිය කියලා මේ අකුරු දෙකෙන් මේ රයිම් වෙන එක කියන්න පුළුවන් මේක අර ඔබතුමා පටන් ගන්නකොට කිව්වනේ කිරිය වලින් පටන් ගන්න පැණියෙන් ඉවර කරනවා කියලා. ඒ වගේ මේ වචන දෙක තුනෙන් මේ හරඹ කරලා ඉවරලා මිනිස්සුන්ගේ මනස මෙයා කරන දේවල් උඩට ඇවිල්ලා අර මේ වෙනකොට දැන් මෙතුමා කිව්වා වගේ හුඟක් අය මේකන ඒ වට්ටෝරු දීලා ගම්පහ ආයුර්වේද වික්‍රමාරච්චි එකෙන් වට්ටෝරුවක් දීලා තියෙනවා. ගම්පහ ප්‍රදේශයේ තවත් වෛද්‍යවරයෙක් වට්ටෝරුවක් තියලා ඔහු විශාල වශයෙන් බෙදා හරිනවා අපි දැක්කා. ඒ වගේම ඔය ඔහුට ඒ බෙහෙත් හදන්න එහෙම ස්ථානයක් හිටන් හදලා දීලා තිබුණා. අපි දැක්කා අර දේශීය ව්‍යාපාරිකයෙක් වෙන ජිනසේන මහත්මයා. එතකොට තව හාමුදුරු කෙනෙක් තව වට්ටෝරුවක් හදලා තියෙනවා. අපිත් කීපයක් පිළිබඳව සාකච්ඡා කළා. ඔව් එහෙම වට්ටෝරු ගොඩක් තිබිලා තියෙනවා. ඒතර තවත් එතනින් පිටත් තව වට්ටෝරු තියෙනවා. හරි. හැබැයි මේ මෙහෙම තියෙද්දි මේ හැම එකක්ම මේ කාලා බීලා මැරිලා නෙමෙයි හැම එකම අපි ගන්න සාමාන්‍ය ඖෂධ මේ ඊටාත්ම මේ සුරු පුරුදු ඖෂධ ಜಾති තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් කළොත් එක ඖෂධ වර්ගයක් තම්බල බොන එක මමත් කරනවා. මොකද අපි මිනිසුත් එක්ක ගනුදෙනු කරනවා සමාජයේ ගැවසෙනවා ඕන වෙලාවක එන්න පුළුවන්. මම විශ්වාස කරන්නේ මම සහ මෙතුමා අපි දෙදෙනාම බටහිර වෛද්‍යවරු. එතකොට ඔය කියන ජාත්‍යන්තරවාදීන් කියන ඔය කියන අපෝහක බයිතකවාදය ගැන කියන ඔය කියන දේවල් අපි පට්ට ගහපු මිනිස්සු. අපි උගන්වපු මිනිස්සු. අපි අදන්න ඔය නැහැ කියලා නෙමෙයි. හැබැයි මේ මිනිස්සු තමයි අද පෙරමුණ අරගෙන තියෙන්නේ මේකට ගහන්න. එතකොට මම ඊයේ පෙරේදා දැක්කා ඒ ඔය දේශපාලන නියෝජනයේ එක මහාචාර්යවරයෙක් එතුමා මේ රටේ පුස්කොළ පොත් සංරක්ෂණය කරන බාහිරව හිටපු එක්කනේ. ඔහුම කියන ඔහු ඉතින් පුස්කොළ පොත් 5000කට කියවලා තියෙනවා. හැබැයි අච්චර දෙයක් කියලා ලස්සන කතන්දරයක් කියලා අවසානයේ ඔහු නියෝජනය කරන දේශපාලනයට ඒක ලඝු කරලා ඉවරලා කියනවා. අර 5000 තුල පැණියේ නැහැ කියන කතන්දර කියනවා. ඒකේ 5000 තුල කියපු කතන්දර ටික තුල මේ 5000 තුල ওই පොත්වල යంత్ర මන්ත්‍ර නැද්ද? සාන්ති කර්ම නැද්ද? ඒතර දැන් කටින් බොන්න දෙන්න ඇඟට ඉන්ජෙක්ෂන් එකකින් ගන්න දේවල් විතරමද වෙදකම කියන්නේ. මේ දේශීය වෙදකම් වල ඊට වැඩිය දේවල් තියෙනවා. ඒතකොට ඔය හැමතිස්සෙම මේවත් එකට ගලපලා තමයි යන්නේ. ඒතකොට මේ දැනුම් පද්ධතිය මෙහෙම උඩට ආවොත් මේ දැනුම් පද්ධතියෙන් අවසානයේදී පහර වදිනවයි කියලා බලාපොරොත්තු වෙන්නේ අර ලෙඩට බෙහෙත් කරන බටහිර වෙදකම. ලෙඩාට බෙහෙත් කරන ට්‍රැඩිෂනල් එහෙම නැත්නම් සම්ප්‍රදායික දේශීය වෙදකම කරන එක උඩට આવොත් මේ වැඩේට වෙළඳාමට ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද ලෙඩාට වෙදකම් කරන ක්‍රමය යටපත් කරලා ලෙඩට වෙද කරනවා කියලා ලෙඩට වෙදකම් කරන්න තාම ලෙඩේ දන්නෙත් නැහැ මේ වෙනකොලුත් හරියට. ලෙඩෙත් වෙනස් වෙනවා. ලෙඩෙත් වෙනස් වෙනවා. ඒතකොට ඒකට බෙහෙතුත් නැහැ. ඒකත් හොයනවා තාම. ඒක නිසා හැබැයි හොයාගත්තු නැති හොයාගන්න තාම අපහසු දෙයක් වෙනුවෙන් ඉස්සරහට ගෙනහිල්ලා හැබැයි ලෙඩාට බෙහෙත් කරන ක්‍රමයේ තියෙන්නේ ලෙඩේ මොකක් වුණත් ලෙඩාට බෙහෙත් කරන්නේ. ඒකින්ද ඒක වෛරස් වලින් ආවද ඒක වෙනත් දෙයකින් ආවද ආහාර විෂ වලද කියන ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අපිට විශ්වාස කරන්න පුළුවන්කම මේ ලෙඩාට වෙදකම් කිරීමේ ක්‍රමවේදය අපේ සම්ප්‍රදායන් වෙදකම් වල තියෙනවා. ඉතින් ඒකෙන් කිසිම කෙනෙකුට හානියක් වෙලත් නැහැ. ඒක ටෙස්ට් කරලා බලන්න ඔය කියන ක්‍රමවේදයට යන්න ඕනෙත් නැහැ. ඒක මෙතුමා වගේ ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත්තු බෙහෙත් වට්ටෝරු තියෙන්නේ. ඒවා මෙතක්කල් දීපු ඒවා එහෙම නැත්නම් ඒ වට්ටෝරු වෙනස් වුණත් එකම අඩංගු ද්‍රව්‍ය ඒවා දාලා එක එක්කෙනා හදලා දීලා තියෙනවා.
ඉතින් ඕක බිව්වයි කියලා මේ අහස කඩම් වැටලා නැහැ මේ. ඉතින් හැදුව කෙනා ගැන සංවාදයක් ආව පහුගිය ටික. නෑ ඒක තමයි ඒ පුද්ගලයෙක් ඊට පස්සේ ඒ පුද්ගලයාට මේකේ මේ ලංකාවේ වෙදකම ගැන කතා කරනවා අපේ අත් බෙහෙත් තියෙනවා. අපේ විශේෂඥයෝ ඉන්නවා අපිට කැඩුම් බිඳුම් වලට වෙනම ඉන්නවා අක්ෂි වෛද්‍යවරු වෙනම ඉන්නවා නිලවෙද්දු වෙනම ඉන්නවා ඒ විදිහට මේ රසවෙද්දු වෙනම ඉන්නවා. එතන මේ විදිහට මේක පැතිරිලානේ තියෙන්නේ. ඒ හැම කෙනාම කරන්නේ රෝගියාට වෙදකම් කරන්නේ. රෝගයට නෙමෙයි. රෝගියාට තමයි වෙදකම් කරන්නේ. ඒතකොට ඒ රෝගියාට වෙදකම් කිරීම තුළ හුඟක් වෙලාවට එම ක්‍රමය තුළ අර බටහිර වෙදකමේ අපි කතා කරන ඉන්ෆෙක්ෂන් එකක් එහෙනම් ආසාදනයක් ආපුවම ඒකට දෙන ඇන්ටිබයොටික් එක දෙක මේ බලන්නේ ආසාදිතයා ආසාදනයට ඔරොත්තු දිය හැකි පුද්ගලයෙක් බවට පත් කිරීම. ඒක දැන් චයිනීස් වෙදකම ගත්තොත් ඒගොල්ලෝ යින් යන් තියරි කියන. ඒ කියන්නේ මේක යින් කියලා එකක් තියෙන අපි දන රින කියලා. එක කොටසක් පහලට යනවා. එක කොටසක් ඉහළට යනවා. ඒතකොට නිසා මේ ශරීරයේ අර සම්බරතාවය නැති වෙනවා. ඒ සම්බරතාවය ඇති කියනද ඒගොල්ලෝ. ඒතකොට බටහිර වෙදකමේ සහ දේශීය වෙදකමේ අපි කියන්නේ වාපිත් සෙම්. ඒවා කොහොමද වෙනස් වෙන්නේ? මේක මේ තුන් දොස් කිපෙන්නේ නැතුව ශරීරය තියාගෙන හිටියාම තමයි මේ කරන්නේ. එතකොට ඒ ශරීරය ඔරොත්තු දෙනවා පිටින් එන ඕනම දෙයකට. ඉතින් එහෙම සඳහා දැන් ජපානයේ කොරියාව චීනය මේ එකම වෙනස් වුණාට එකම වෙදකම් ක්‍රමයක් තියෙන. ඒකද ඒගොල්ලෝ ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිකරණ හදලා තියෙනවා. බටහිරකමත් එක්ක ඉදිරියට යන්නේ කොහොමද කියලා. අපිට මොකක්ද හම්බෙලා තියෙන්නේ? තාම අපි අතීරණයක. ඒ නිසා එන්නතක් හදලා තියෙනවා. සමහරු කියනවා ඒක සාර්ථකයි. සමහරු කියනවා ඒක තරම්ම සාර්ථක නැහැ කියලා. ඒක ගන්න සල්ලිත් ගොඩක් ඕනේ. අපි බලාගෙන ඉන්නවා. සල්ලිත් නැහැ. හැබැයි මේ අපි ඇතුළේ එකිනෙකා විසඳුම් හොයනකොට මේ එකිනෙකාට මඩ ගසා ගැනීම, පහර ගසා ගැනීම සහ වෙනම සටන් බීමක් නිර්මාණය වෙලා තියෙනවා. අපිම මරා ගන්න. දැන් මේක ඇතුලේ වෙනත් දිශාවක් අපිට හඳුනා ගන්න පුළුවන් මොකක්ද ඇත්තටම රටටම තියෙන ලෙඩේ කියලා. කොරෝනා වලින් කොරෝනා වසංගතය වෛරසය බැහැර කළොත් අපි මේ තවත් රෝගයකින් පෙළෙනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ එළියේ සැරිසරන බොහෝ කතා බහට කන් දීපුවාම ඒ නිසාම ලොකු හිත වේදනාවකුත් අපි හැමෝටම ශ්‍රී ලාංකිකයන්ට තියෙනවා. හැබැයි අපි යන්නේ විද්‍යාවද මිත්‍යාවද විද්‍යාව මොකක්ද මිත්‍යාව මොකක්ද කියලා අපි තාම හිතන්න ඕන කාලෙක ඇවිල්ලා ඉන්නේ. සමහර මේ විද්‍යාවයි කියලා අපි මිත්‍යාව පස්සේ යනවා. සමහරු මිත්‍යාව කියලා විද්‍යාවට කියනවා. අපි දන්නේ නැහැ මේ පිළිබඳව පුළුල් සංවාදයක් ශ්‍රී ලංකාව තුළ ඇති විය යුතුයි. අපේ සමාජයේ මෝරලා නැහැ. වෛරසයකට ඔරොත්තු දෙන්න තියා මේ වගේ සංවාදයක්වත් හරියට විග්‍රහ කරගන්න අපි මෝරලා මදි කියලා අපිට හිතෙනවා. ඒකයි අපි සමාජය ශක්තිමත් කරන්නේ. බලාත්මක කරන්නේ ටිකක් බරට හිතන්න. මේ යන සංවාදය හුදු ධම්මික පැණිය පදනම් කරගෙන ආපු එකක්ම නෙවෙයි. යට තිබ්බු මහා තුවාලයක්, යට තිබ්බු මහා කැකෑරෙමින් තිබූ සමාජ දේහයේ ඇතුලේ තිබුණු නිදන්ගත රෝගයක් තමයි මේ පැණිය හරහා මතුවෙන්නේ. ඒක ඇතුලේ ඒ පැණිය හරහා කියවා ගන්න බොහෝ පැති තියෙනවා. ඒවා කියවා ගැනීමට මනුෂ්‍යයන්ගේ ඥානය පහළ වෙයි කියලා හිතනවා. අපි යනවා පළමු විරාමයට රැඳී සිටින්න. බොහොම අර්ථාන්විත හරවත් වැදගත් කතා බහක් එකයි අද අපි නියැලෙන්නේ. අපි ගිහලා නම් පළමු විරාමයට රැඳී සිටින්න අප සමග. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. සංවේදී කතා බහක් අපි තාමත් ගැටලුවක හිර වෙලා ඉන්නේ. ඒ තමයි මේ කොවිඩ් වසංගතය. කොවිඩ් වසංගතයේදී කොවිඩ් පාලනය සඳහා බොහෝ උත්සාහයන් දරනවා බොහෝ කණ්ඩායම්. ඔබ දන්නවා දේශීය වෙදදුරන් බොහෝ දේවල් නිෂ්පාදනය කරන්න පෙළඹෙනවා. දේශීය විද්වතුන් ඇතම් බටහිර පරීක්ෂණ පත්‍රිකා 100 ගණන් කියවමින් සහ විශේෂයෙන්ම ඒ සියල්ලත් එක්කම දේශීය ඇතම් විද්වතුන් විද්‍යාඥයින් අලුත් නිෂ්පාදන නව නිෂ්පාදන ඉදිරිපත් කරනවා. මේ කිසිවක් සමාජයේ ඉස්සරහට එන්නේ ඉදිරියට එන්නේ. නමුත් මේවා සම්බන්ධව ලොකු ගැටලු පවතිනවා. හැබැයි අපිට තාමත් මේ වගේ එළියට යන්න මේ වගේ පැනලා බැහැලා එළියට ගිහිල්ලා වසංගතේ පිටු දැකීම සඳහා වන ජීවන ප්‍රවේශයක් පිළිබඳ තාම කතා බහක් ඇති කරගන්න බැරිලා තියෙනවා. පුරුදු ඇති කරගන්න බැරිලා තියෙනවා. ඒ නිසා අපි ගැටලුවකද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මෙතන සිට අපි ඔබට අවස්ථාවක් දෙනවා. 066 22 83 689 ඔබටත් ආරාධනා කරමින් ගැටලුවක් තිබේ නම් ප්‍රශ්නයක් තිබේ නම් අපිට යොමු කරන්න. ඔබේ අදහසට වඩා අපිට ප්‍රශ්නේ වැදගත් වෙනවා. කාලය බොහොම සීමිත නිසා මම කැමති වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා මේ අපිට මේ වෙලාවේ හැංගෙන්න දැනෙන එකක් තමයි පැණියේ කතාව ඉවර වෙන්නේ නැහැ.
මදාම කියනවා මේක පරීක්ෂණයට දානවා දාන්න තියෙනවා තව ප්‍රතිඵල නැහැ මොකද්ද මේක පරීක්ෂණය කරන්නේ නැද්ද සායනික පරීක්ෂණයට යන්නේ නැද්ද හැමදාම අපි පැණියේ කතාව දකිනවා මොකද්ද මේ පැණියේ කොතනින්ද කෙලවර වෙන්නේ මේක කවද්ද අපි අයින් කරන්නේ මේ කතාව බහර ඔය ඇතරම පැණියේ කතාව කෙලවර වෙන එකක් නැහැ මේ මාතෘකාව අපි දිගටම කතා කරන්න ඕන මේ පැණිය ආශ්‍රිතව මේ සාකච්ඡාව උඩට ආව එක යහපත් දෙයක් හැබැයි මේ සාකච්ඡාව ඇතුලේ ඒ පෙන්නපු අපේ විවිධ විද්වතුන් කියන අය දේශපාලඥයෝ මාධ්‍යවේදීන් ඒ අය පෙන්නපු ඒ කුහකකම එක්තරා විදිහක මට ඒක වචන රාශියකින් කියන්න වෙනවා. ඒ වුන්ගේ ඒ දැක්මේ තියෙන දුප්පත්කම, දුෂ්ටකම. right? ඒ මානසික දුප්පත්කම පෙන්නවා මේ විවිධ පිරිස් මේකදී සාකච්ඡා කරන විදිය. එතුමා වෙද මහත්තයෙක්ද නැද්ද? අපේ රටේ මේ වෙද මහත්තුරු ලියාපදිංචි කරන්න පටන් ගත්තේ 1961 පනතේ. ඊට පෙර මේ රටේ හිටපු අවුරුදු දහස් ගාණක් මේ සමාජයේ පවත්වාගෙන ගියපු වෙදදුරන් කවුරුවත් ලියාපදිංචි කරේ නැහැ. උන් සමාජයේ ඊටාම ඉහළ ගෞරවයට ලක් වුණ මහ විශාල භූමිකාවක් ඉටු කරා. එතකොට අපේ රටේ හිටපු මේ ඔය පී.ආර්. අන්තනීස් කියන සුප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරයාට වෛද්‍ය උපාධියක් තිබුණේ නැහැ. ඌට LMS කියලා සාතිකයක් විතරයි තිබුණා. ඌ මුල් කාලේ අපොතිකර කෙනෙක් විදිහට වැඩ කළා. පසුව ලෝකයේ විශිෂ්ටතම ශල්‍ය වෛද්‍යවරු ඉන්නවා උපාධියක් තැන්ති. අපි දන්න විද්‍යාඥයෝ අපි පිටිපස්සට ගිහලා බැලුවොත් එහෙම බොහෝ සමාජයේ ලෝකයේ වෙනස් කරපු සොයා ගැනීම කරපු ඒ කවුරුන්ටත් උපාධිය තිබුණේ නැහැ. එහෙම වෘත්තීය සුසුකම් තිබුණා ඒ නෙමෙයි. එතකොට අනික ඔබ කියවලා ඇති රොබර්ට් නොක්ස් කියනවා මේ රටේ හැම ගෙදරකම වෙද මහත්තයෙක් ඉන්නවා. අපේ හැම වැඩිහිටියෙකුටම ඒ තමන්ගේ සෞඛ්‍ය ගැටලුවකට විසඳුම් හොයන්න ස්වයංව සොයන්න යම් දැනුමක් එක මට්ටම් වලින් තිබුණා. ඒ නිසා කාටවත් ප්‍රශ්න කරන්න බෑ. විශේෂයෙන්ම මේ දැනුම් පද්ධතිය දේශීය දැනුම් පද්ධතිය කියන එක බටහිර දැනුම් පද්ධතිය වගේ වෙළඳපොළත් එක්ක ගැට ගැහිච්ච එකක් නෙමෙයි. මේක අපේ සංස්කෘතිය, ජන ජීවිතය හරි සාර්ථිකය මේ සියල්ල එක්ක බැඳිලා තියෙන සහ සමාජයේ සතු කුසලතාවයන් එක මේ දැනුම කුසලතාවයත් එක්ක බැඳිලා තියෙනවා රයිට් සමාජයට යම් කුසදා වෙද මහත්තයෙකුට පැලෑටි අඳුන ගැනීමේ කුසලතාවය තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔහුට ඒක ඉගෙන ගන්නත් බෑ, පවත්වාගෙන යන්නත් බෑ, ඊළඟ පරම්පරාවට දෙන්නත් බෑ. එතකොට මේ කුසලතාවයන් සංස්කෘතික සාධක අපේ ආර්ථිකයේ ජීවන ක්‍රමය මේ සියල්ල එකට බැඳිලා තියෙනවා. රයිට් මේක අර වගේ අර වෙළඳ පොළත් එක්ක ගැට ගැහිච්ච යුක්තිය තියෙන දෙයක් නෙමෙයි බටහිර දැනුම් පද්ධතිය වගේ. එතකොට මේකේ අයිතිය හරි මේක යොදා ගැනීම කියන ප්‍රශ්නේදී මේ ඔහුට උපාධියක් තියෙනවද ඔහු කියන වගේ ප්‍රශ්න සහ ඔහුගේ පුද්ගලික චරිතයේ ස්වභාවය ඒවා හරි පහත් ක්‍රියාවල්. කියන්නේ ගමගේ මැතිතුමා අපි හොඳට දන්න අපේ පුද්ගලික මිත්‍රෝ උනත් බැලුවොත් එහෙම හැමෝත් එක්කම හොඳින් බැලන්ස් එකේ ඉන්නේ සාමාන්‍ය විදියට තමන්ගේ දෙයක් බලාගෙන ඉන්න අය. වළං හොදන මිනිහා අතින් තමයි වළං බිඳෙන්නේ. මොනවා හරි සමාජයේ කෙරෙහි හෝ වෙනත් තමා හරි කියලා හිතන දෙයක් වෙනුවෙන් හඹාගෙන ගිහිල්ලා මහන්සි වෙලා අන් අයට වඩා වෙනස් විදියට කටයුතු කරන අයගේ චරිත ලක්ෂණත් වෙනස්. ඔවුන්ට එක්පරින් තරහ යනවා වෙන්න පුළුවන්. අපේ මේ විද්‍යාඥයන්ගේ බොහොම ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන්ගේ ඇල්බර්ට් අයින්ස්ටයින්ලගේ වගේ අයගේ චරිත කතා කියවද්දී අපිට දකින්න පුළුවන් ඔවුන්ගේ චරිතවල තිබුණු යම් දුර්වලකම්. පෞරුෂය දුර්වලකම් වෙන්න පුළුවන්, හැසිරීම වල වෙන්න පුළුවන්. එතකොට ඒව අදාළ නැහැ. හරි. ධම්මික වෙද මහත්මයාට මා ඔහුට වෙද මහත්මයා කියලා කියන්නේ ඔහු වෙද මහත්මයෙක් නිසා අපේ සම්ප්‍රදායන කූල පිළිගැනීම අනුව. ඔහු යම්කිසි සෞඛ්‍ය ප්‍රශ්නයකට පිළිතුරක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන ඔහු තනියෙන් පර්යේෂණ කරලා තියෙනවා. ඔහුට ගුරුවරයෙක් හෝ එක් කීප දෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. ඒතර ඔහු වෙද මහත්මයෙක්. ඒතර ඒ වෙද මහත්තයාට තරහ යනවාද ඔහු කතා කරපු විදිහේ වචනයක් අල්ලගෙන ඔහුට පහර දෙනවා. right? මේකට ගහලා බිම දාන්න පාවිච්චි කරන මේ පහත්ම ක්‍රමවේදය. දෙවෙනි ක්‍රමවේදය තමයි මේකේ බලන්න දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුව සම්පූර්ණ මේකෙදි වග කියන්න ඕන. ආයුර්වේද දෙපාර්තමේන්තුව බැඳී සිටිනවා විශේෂයෙන්ම මෙවැනි අර්බුදකාරී තත්වයකදී විශේෂ සැලකිල්ලකින් වැඩ කරන්න. ඒතර මේ ධම්මික වෙද මහත්මයා මා දන්න පමණින් එතුමාට කවුරුහරි උපදෙස් දෙන්න නැති කරන්න කියලා සූත්‍ර කමිටුව කියන එක. අපේ රටේ නිශ්චිත පනතක් නැහැ අපේ දේශීය ඖෂධ නියාමනය කරන්න. එතකොට මේ ආයුර්වේද පනත යට තියෙන පොඩි වගන්තියකින් සූත්‍ර කමිටුව කියලා කමිටුවක් හදලා තියෙනවා. එතකොට මේ කමිටුවට යම් ඉල්ලීමක් ආපුවම කොමසාරිස් තමයි ඒක කැඳවන්න ඕන. එතකොට මේ ධම්මික වෙද මහත්මයා මාසයකට කලින්
මේ තමන්ගේ උමනාව මේ තමන්ගේ මේ ඖෂධය සූත්‍ර කමිටුව ඉදිරිපත් කළා දෙනවා. ඒතර මේ කොමසාරිස් මේක මාසයක් තිස්සිතියන් ඉන්නවා. මේ ඊයේ පෙරද තමයි මේ කමිටුව කැඳෙව්වේ. කමිටුවෙන් අනුමැතිය ලැබුණේ. ඒතර එතන බලන්න මොනතරම් මෙවැනි අර්බුදයකදීත් මේ දෙපාර්තමේන්තුව සහ නිලධාරීන් කටයුතු කරපු විදිය කොච්චර අකාර්යක්ෂමද කොච්චර ලැජ්ජාසහගතද කියලා. ඒතර එතනින් පස්සේ යම් වෛද්‍යරු කණ්ඩායමක් විශේෂඥ වෛද්‍යවරුත් ඇතුළුව එතුමන්ලා බය නැතුව ඒ බෙහෙත රෝගීන් අතර පරීක්ෂාවට ලක් කරා. ඒක කිසි ආචාර ධර්ම විරෝධී වැඩක් නෙමෙයි. අපි හැම වෛද්‍යවරයෙක්ම තමන් එදිනදා මේ ප්‍රතිකාර කරන සෑම විටම පරීක්ෂණ කරනවා. ඖෂධයේ මාත්‍රාව වෙනස් කරනවා, ඖෂධ වෙනස් කරලා එකතු කරනවා. අර අපි ජපානයේ කිව්වා වගේ 70%ක් ජපානයේ වෛද්‍යවරු දේශීය වෛද්‍ය ක්‍රමයයි තමන්ගේ බටහිර වෛද්‍ය ක්‍රමයයි සම්බන්ධ කරනවා. එතකොට ඒ වයින් කවදාවත් අවසර ගන්න ඕනේ නැහැ. ඒක ආචාර ධර්ම කූලව තමා ගාවට එන ලෙඩු තනි ලෙඩුකට වෙන්න පුළුවන්. ලෙඩුන් කිහිප දෙනෙකුට වෙන්න පුළුවන්. අතදා බලන්න පුළුවන්. ඒතර අර වෛද්‍යවරයෙක් ඒක අතදා බැලුවා කුඩා කණ්ඩායමකට. එතකොට ඒක ප්‍රතිඵලදායකයි කියලා පෙනුණා. ඒතර ඒ අනුව තමයි විශ්වවිද්‍යාලයක් සම්බන්ධ කරන රජරට විශ්වවිද්‍යාලය මේක තව ටිකක් ලොකු නියදියක පරීක්ෂා කරන්න යෝජනා වෙන්නේ. ඒක ඉතා හොඳ දෙයක්. ඒතර පහුවෙලා හරි සූත්‍ර කමිටුවෙන් අනුමත වුණා. දැන් ඒක ඒ නිශ්චිත ප්‍රමිතියට නිපදවුවාන් පස්සේ ඒක දැන් පරීක්ෂාවට ලක් කරනවා. හරි බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන පරීක්ෂණ ක්‍රම වලින් මේක පරීක්ෂා කරන්න පුළුවන්ද කියන එක පැත්තකින් තියන්න. හැබැයි කුමන ආකාරයක යම් මේ සීමා සහිත සායනික පරීක්ෂණයට ලක් කරන්න පුළුවන්. ප්‍රතිඵලදායකත්වය පිළිබඳව. මේකේ තියෙන ක්‍රියාකාරීත්වය හරි මේකේ තියෙන මේ මොනවද නිශ්චිත සක්‍රීය ද්‍රව්‍ය මොනවද කියලා හොයාගන්න නෙමෙයි. ඒක දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන දෙයක් නෙමෙයි. ඒක බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන දෙයක්. ඒතර දැන් මොකක්ද උනේ? දැන් ඒතර තියෙන ආචාර ධර්ම කමිටුව කියලා එකක්. ඒතර ඒකේ ඉන්න සමහර පඬිතුයෝ ටිකක් එකතු වෙලා මෙන්න මේ සාම්පල් එකේ සයිස් එක මදි. ඒ කියන්නේ මේ පර්යේෂණ කරන නියදියේ ප්‍රමාණය මදි කියලා මේක බකල් කරනවා. හරි. එතකොට ඒක සම්පූර්ණ වැරදි වැඩක්. දැන් හිතන්න ඇමරිකාවේ ඔවුන් වන්දනාමාන කරන ඇමරිකාවෙත් දැන් වැක්සින් එක ෆයිසර් කම්පැනියේ එන්නත අනුමැති කරේ ඒ සමස්ත නියදිය පරීක්ෂාවට ලක් කරන්න නැතුව. හරි. ඒ කියන්නේ තුන්වෙනි දැන් සාමාන්‍යයෙන් එන්නතක් මේ වෙළඳපොළට ඉදිරිපත් කරද්දී මහජනයාට මේ අනුමත කරද්දී ලබා දෙන්න ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ලබා දෙන්න අනුමත කරද්දී සායනික පරීක්ෂණ මට්ටම් 3ක් තියෙනවා. ඒ මට්ටම් 3ට එන්න කලින් තව මට්ටම් විශාල ප්‍රමාණයක් තියෙන පුළුවන් කුඩා නීති වලට ඒ පරීක්ෂණයට ලක් කරනවා. හරි. ඒක සීමාවක් නැහැ. ඒතකොට මේ අවසානයේ අර එක්තරා ප්‍රමිතිගත ක්‍රමයකට කරන අවස්ථාවේදී තමයි අර නියදියේ සයිස් එක වැදගත් වෙන්නේ. ඒතකොට ඇමරිකාව මේ තියෙන අවශ්‍යතාවය මත අර තමන්ගේ තුන්වෙනි මට්ටමේ සායන පරීක්ෂණ ඉවර කරන්න කලින් අවසර දෙනවා. ඒතකොට ඔය අපේ බටහිර ලොකු මහාචාර්යතුමාලා මේ දොස්තර මාතුරු ඒකට මොකුත් විරුද්ධත්වයක් නැහැ. හරි හොඳයි. ඒකට විරුද්ධත්වයක් නැහැ. බටහිර දැනුමනේ. එන එක් හොරේ කොහොමද? එහෙනම් මේක කරන්න බැයි නම් ධම්මිකවද මහත්තයාගේ පැණිය සායනික පරීක්ෂණයට ලක් කරන්න බැයි නම් ඔය කියන මේ නියදියේ සයිස් එක මදි කියලා එහෙනම් කොහොමද ඇමරිකාව වරක් කරේ? මේකට විරුද්ධ වෙන්න ඕනේ. ඇමරිකාව ඒක විතරක් නෙමෙයි කරේ. මේ එන්නත පාවිච්චි කිරීමෙන් යම් කෙනෙකුට යම් අසාතිමතාවයක් හෝ සංකූලතාවයක් ඇති වුණාම ඊට එරෙහිව නඩු දාන්නත් බැරි විදියට මුක්තියක් ලබා දුන්නා. හරි. ඒ විතරක් නෙමෙයි. ඇමරිකාවේ ඉන්නවා බොහොම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක්. ඩොක්ටර් වෛද්‍ය අන්තෝනි ෆෞසි කියලා. ඒ අන්තෝනි ෆෞසි වෛද්‍යවරයා බොහොම වන්දනාමාලයට ලක් වෙච්ච කෙනෙක්. ඔහු එක්තරා විදිහක බොරුවක් කියනවා. ඔහු කියනවා මේ එන්නත අර හර්ඩ් ඉමුනිටි කියන එක රංචුවට ප්‍රතිශක්තිය ලැබෙන මට්ටමට එන්න නම් ඔහු පෙර කිව්ව 60%කට විතර මේ එන්නත දුන්නම ඇති කියලා. ඊට පස්සේ ඔක 70ට වැඩි කරනවා 80ට 90ක් විතර වුණ කියලා කියනවා. හරි. ඒතර ඇයි ඒක ඔහු කියන්නේ? ඔහු කිව්වේ පරීක්ෂණ කරලාද? නැහැ. ඔහුගේ දීර්ඝකාලීන අත්දැකීමෙන් ඔහු යම් අස්තමේන්තුවකට එනවා. හැබැයි ඔහු ඒ අස්තමේන්තුවත් අභිබවා මේ බොරුව කියනවා. ඒක කියන්නේ යහපත් චේතනාවෙන්. ඔහු කියනවා ඔහු ෆයිසර් කම්පැනියත් එක්ක ගනුදෙනුවක් ඇති කරගෙන කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඔහු මහජනයා මේ වැක්සින් එක වැඩි වශයෙන් ගන්න තැනට පොළඹවන්න ඔහු කියනවා අපිට ගොඩ යන්න නම් මේක මේ ගානට ගේන්න ඕන කියලා. හරි. එතකොට කවුරුත් අහුවේ නැහැ උඹ කොහොමද 90යි කියලා කියන්නේ මේ ඔක්කොම පරීක්ෂණ කරාද? ડોક્ટર අන්තෝනිගෙන් දත්ත ඉල්ලුවේ නැහැ. හරි. හැබැයි ධම්මිකවේද මහත්මයාගේ පරීක්ෂණ කරන වෛද්‍යවරුන්ට නියෝග පනවනවා අපේ මේ ආචාර ධර්ම කමිටුව වලින් මේ විවිධ බාධක පනවල මේ ක්‍රියාවලිය මේ වටන්න හදන්නේ. ඒතර එවැනි අවස්ථාවක අර ඇමරිකාවේ ඉන්න යම් වෛද්‍යවරු වගේ ෆයිසර් කම්පැනියට අනුමැතිය දීපු කවුරු හරි මණ්ඩලයේ හිටියා වගේ කොන්දපන තියෙන මිනිස්සු ටිකක් ඕන
ඔයාලගේ ආචාර දම කමිටුව තියාගන්න. අපි ඒ කියන විදිහට යම් දවසක් කරන්න. හැබැයි අපිට දැන් ඔයාලගේ අවසරය ඕනේ නියම ව්‍යාපෘතියක් ලෙස පයිලට් ස්ටඩියක් ලෙස අර මීට පෙර වෛද්‍ය කවුද අපේ අරුණ මුණසිංහ මහත්මයා ඒ කරපු එකේ දිගුවක් ලෙස කරන්න පුළුවන්. එතකොට යම් ප්‍රතිඵලදායකත්වයක් යම් ප්‍රමාණයකට තියෙනවනේ ඊළඟ පියවරට යන්න පුළුවන්. මාර කිව්වේ වැක්සින් එකත් එහෙමයි. වැක්සින් එක එකපාර 100ට මේ 90 උනේ නැහැ. තව වැක්සින් 100ක් තියෙනවනේ. එහෙනම් අර මේ හිටපු ඇමති සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල මහත්තයා කියන ගොන් කතාව වගේ ගොන් කතාවක් කවුරු හරි ඒ රටේ කිව්වනම් එහෙම මේ එහෙනම් අර 100ම විසි කරන්න ඕන. ප්‍රතිඵලයක් තිබ්බේ නැත්තම් ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද බලන්න තමයි පරීක්ෂණ කරන්නේ. ඒතර 100 ගාණක් පරීක්ෂණ කරලා තමයි දැන් 3ක් ඉස්සරහට අවිලා තියෙන්නේ. 3ක ප්‍රතිඵලදායය වැඩි කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. ඒකල අනිත් ඒවා විසි කරලා දැම්මේ නැහැ. අනිත් ඒවත් ඒ පරීක්ෂණ දිගට කරගෙන යනවා. ඒතර ධම්මික වේද මහත්තයාගේ පැණිය පරීක්ෂා කරන අතරතුර අනිත් ඒවත් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. ඒකට මේ කියන නීතියේ සයිස් එක ප්‍රශ්නයක් කරගන්න ඕනේ. ඔතන කියන්නේ ඒ ක්‍රියාවලිය කිසියම් අඩපණ වෙනවා අකර්මණ්‍ය වෙනවද දැන් එහෙම එකක් තියෙනවද දැන්? අනිවාර්යයෙන්ම අඩපණ වෙනව නෙමෙයි අඩපණ කරනවා. ඔව් මට මේක පිටිපස්සේ යම් කුහකයෝ ටිකකුත් ඉන්නවා. බටහිර දැනුම් පද්ධතියට යටත් වෙච්ච මානසික වහල්භාවයෙන් පෙළෙන ඒ රෝගයෙන් පෙළෙන පිරිසකුත් ඉන්නවා. තව කාගේ හරි උමනාවට කොමන්තරණකාරයෝ පිරිසකුත් ඉන්නවා. ඒ හිතාමතා වළක්වනවා කියන කාරණේ හිතාමතා වළක්වන පිරිසකුත් ඉන්නවා. ඒක ඊටම දුෂ්ට වැඩ. ඇයි එහෙම කරන්න කියලා කතා කරමු. මට අවසර දෙන්න පොඩි ඇමතුමකට යන්න. අපි යනවා 066 22 83 686 9 අපි යන්නේ තලව කැලේටයි දයාරාවනකොට මහත්මයා ඔබතුමන් ඉන්නේ අයබන ඔබට. ඔව්. ඇත්තටම මට මේ විදිහේ ප්‍රශ්න තුනක් මතුවෙනවා මහත්තයෝ. ඔව්. පළවෙනි ප්‍රශ්නේ තමයි ඉතින් මම මේ සම්බන්ධව පෙරකටහනේ පෙළපා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කියනවා උන්ගේ ආයුර්වේද සංග්‍රහයේ මේ වටින්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ. ඔව්. එතකොට යම් කිසි අලුතෙන් මේ පරණ වට්ටෝරු පොතක් අල්ලගෙන මේ කට්ටිය දඟලනවා හදින්නේ. ඔය පුස්කොළ පොත්වල තියෙන දේවල් අලුතෙන් එකතු කිරීමකට කටයුතු කරලා තියෙනවා අද පළවෙනි එක. ඊළඟ එක තමයි ඔය දේශීය වෙදකමේ දිවිනවාද දැන් බටහිර වෙදකමේ වගේ ලෙඩේට බෙහෙත් දෙනවා නිසා අපේ ආයුර්වේද කියන්නේ හෙළ වෙදකමේදී ලෙඩේට බෙහෙත් අන්නේ ක්‍රමෙදී ඔය නියදි පරීක්ෂාව කියන එක. එහෙම නැත්නම් මෙන්න මෙච්චර ප්‍රමාණයක් මේක පරීක්ෂා කළ යුතුද කියන කීම සම්බන්ධව මොනවා හරි යම් කිසි ප්‍රමිතියක් හරි යම් කිසි නීති පද්ධතියක් තියෙනවාද? ඊළඟ කාරණේ තමයි දැන් මේක අසාත්මිකතා ඇති වෙලා තියෙනවාද මේ දක්වා. අනිත් එක දැන් මේ වෙනකොට මයි ළඟ තියෙනවා පැන්ටිස් තුනක්. පැන්ටිස් වචන මම පාවිච්චි කරන්නේ ඖෂධ වර්ග තුනක් තියෙනවා සම්බන්ධව මේවා කරපු එක. එතකොට මේ සම්බන්ධවදී ඇත්තටම දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ හදන තැනිවල් එහෙම නැත්නම් මේ කොවිඩ් සංගීතයෙන් බෙහෙත්වලදී ඔවුන්ගේ යම් කිසි නිර්ණායකයක් තියෙනවද එහෙම නැත්නම් මේකට යම් කිසි ක්‍රමවේදයක් තියෙනවද මේ හදන බෙහෙත් ඔක්කොම එකම ආයුර්වේද වට්ටෝරුවකටද කරන්නේ එහෙම නැත්නම් මම කරන වට්ටෝරුව මේ අපේ වසන්ත බණ්ඩාර මහත්තයා කරන වට්ටෝරුවයි දෙකේ යාති දෙකත් ඒක තියෙන බෙහෙත් වර්ග මොනවද කියන එක සම්බන්ධව යම් කිසි පරීක්ෂණයක් කරලා හරි මොනවා හරි දෙයක් තියෙනවා. ඒ ප්‍රශ්න තුනට මම හිතනවා ඔබ උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඔව් බොහොම ස්තුතියි ඔබට 066 22 83 686 තවත් අමතුමකට යනවා අයබන් ඔබට. ඔව් පීසෙන මහත්මයා අයබන්. ඔව් අයබන් ගමගේ මහත්මයා. ඔව් ගමගේ මහත්මයා ඔය සුද්ධ වැද්ද වෙලා ඉන්න කාලේ රෝහල් හදාගෙන මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් වෙදකම් කරපු වෛද්‍යවරු හිටපු රටක් නේ මේක. ලංකාවේ ඉන්න හැම මිනිහෙක්ම වෛද්‍යවරයෙක් කියලා වෙලා එළදිව කියන පොත ලියපු සුදු මහත්තයා කියලා දුන්නා වගේ කතාවක් මට මතක තියෙනවා. ඔව්. බතයි කියනකොට කැලිච්ච හන්දි පාහපු ඕනම සර්පේ කෑවම මොහොතකින් විස බාපු වෙදමහත්තුරු හිටපු රටක් මේක. මේ බටහිර වෙදකමෙන් උනේ අපේ මිනිස්සුන්ගේ ශරීරවල තිබිච්ච ප්‍රතිශක්තිකරණ ශක්තිය නැතිවීම. අර වචන දෙකක් නේ දොස්තරයි දොස්තරයි. දොස්තර කිරීමයි දොස්තර කිරීමයි. මේ ඉතින් මේ අර ඉස්සර කාලේ වෙදමහත්තේ තමන්ගේ ගෝලයාට කිව්වලු කැලේ ගිහිල්ලා හොයාගෙන එන්න කියලා මේ ඖෂධයකට ගන්න බැරි ගන්න නැති පැලෑටියක් මොකද්ද කියලා. හොයන් එන්න කියලා.
මෙයා කැලේ පුරාම ඇවිදලා ඔව්. ඇවිල්ලා කිව්වලු මේ එහෙම පැලැටියක් නැහැ කියලා. පැලෑටියක් නැහැ කියලා. ඉතින් ඔව්. ඒ තරම් මේ මහ පොළොවේ ඖෂධ වැවෙන රටක් ඔව්. මේ පොළොව. ඉතින් එහෙම තියෙද්දි ඉතින් අපි පුරුදුනේ ගමගේ මහත්තයෝ පිටරටින් ගෙනෙන ඔය බේත් කරලා දීලා අපේ ප්‍රතිශක්තිකරණ ශක්තිය නැති කරගන්න පුළුවන්නේ. පැහැදිලි. දැන් අපේ මේ වන විට ඒ අපි විසින් අපිව මරාගෙන අපිව ජීවත් කරන්න එන අයත් මරාගන්න හදනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර උත්තරේකුත් ප්‍රශ්නයක් කීපයක් අහුවා මේ සම්බන්ධව ප්‍රමිතීන් සහ ඒ සම්බන්ධව. දැන් ඒකත් එක්ක ඔබතුමා කියපු කාරණේදී තව පොඩි ප්‍රශ්නයක් මට අහන්න තියෙනවා ඔබතුමාගෙන්. මේ කියන්නේ දැන් එහෙනම් දැන් පැහැදිලිවම කඳවුරු දෙකක් නෙමේක. එක කඳවුරක් වෙන මූලාශ්‍ර පදනම් කරගනිමින් හැදෙන වැඩ එකක්. තව කඳවුරක් මුළුමනින්ම බටහිර දැනුම මත පදනම් වෙන කඳවුරක්. හැබැයි මේම කඳවුරෙන් මේ දේශීය වෙදකම අර පැත්තට පරීක්ෂණ ලක් කරන්න බාර දීමම අපිට සාධනීය හොඳ උත්තරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක වෙයිද? ඒක නිකන් පළදායී වැඩක් නෙවෙයි නේද ඒක? ඔව් පැහැදිලිවම ඒ ක්‍රියාවලි දෙකම යොදාගත්තට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය උත්සාහ කරපු ආකාරයට රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිබද්දන මැතිතුමා මම හිතන්නේ සම්බන්ධ කරන් ඉන්නේ. එතුමාට විවෘත මනසක් තියෙනවා මේ වෛද්‍ය ක්‍රමයන් සම්බන්ධයෙන්. හැබැයි එතුමාගේ කකුලෙන් අදිනවා අර මේ ආචාර ධර්ම කමිටුව කියන එක. ඒ නිසා තමයි මේක දැන් පරක් වෙලා තියෙන්නේ. ඒකත් කරගෙන යන්න ඕන. ඒ අතර ආයුර්වේද දෙපාර්තමේන්තුව තමන්ගේ රෝහල් පද්ධතිය පාවිච්චි කරලා තමන් දේශීය වෛද්‍ය ක්‍රමයේ පරීක්ෂණ විධි භාවිතා කරමින් මේක කරන්න ඕන. ඒක නොකිරීම ලොකු වරදක්. ඒ ඔවුන්ට ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ඒවා නම් කිරීමේ පොඩි රෝගීන් ගෙන්වා ගැනීම සඳහා එහෙම පොඩි මානසික බාධකයක් තිබේ නම් කුමන හෝ ඔවුන්ට පුළුවන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස නම් කරන්න. එතකොට කොවිඩ් වෛරස් එක පොසිටිව් වෙච්ච රෝග ලක්ෂණ බරපතල රෝග ලක්ෂණ නොමැති රෝගීන් ඒ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට එවන්න පුළුවන්. ආයුර්වේද කොළඹ බොරැල්ලේ රෝහලේ විශාල ඇඳම් ප්‍රමාණයක් තියෙනවා අලුත් ගොඩනැගිල්ලේ. එතකොට ඒ අය යම් ආකාරයකට අසාධි තත්ත්වයට පත් වුණොත් ඔන්න ඇම්බුලන්ස් එකකින් බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයට යවන්න බාධාවක් නැහැ. එතකොට මොන හරි මානසික අවුලක් මහජනයාටත් තියෙනවනේ ඒක බේරෙනවනේ. එතකොට ඒ රෝගීන් භාවිතා කරලා ස්විච්චාවෙන් ඔවුන්ගේ කැමැත්ත ඇතිව මේ පරීක්ෂණය කරන්න පුළුවන්. හරි. මේක ඒකට වැඩපිළිවෙලකුත් තාම නැහැ. නෑ එහෙම වැඩපිළිවෙලක් නෑ. මම කිව්වේ දැන් මේ සූත්‍ර කමිටුව ක්‍රියා කරපු විදිය මේ මාස ගාණක් ගිහිල්ලා මේක අනුමත කරන්නේ. ඉතින් නීතියේ ප්‍රශ්නකුත් තියෙනවා අපේ දායරවන මහත්තයාට කියන්න ඕන අපේ රටේ දේශීය ඖෂධ නිෂ්පාදනය ඉන්දියාව වගේ රටක් ගත්තොත් අපිට ගොඩ යන්න පුළුවන් මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවේද මේ විකුණලාම පුළුවන් අපිට මේ සංචාරක කර්මාන්තයට වඩා ආදායම් හොයන්න. ඉතින් ඒකට අවශ්‍ය නීතියක් තියෙනවා. මොකද්ද? මේ දේශීය ඖෂධ නිෂ්පාදනයේ නියාමනය කරන්න වෙනම නීතියක් අවශ්‍යයි. අපේ එහෙම නීතියක් නැහැ. බටහිර ඖෂධ වලට විතරයි ඒක තියෙන්නේ. එතකොට ඒකත් බාගෙට හදපු බිබිලිගෙත් මහාචාර්යතුමාගෙත් කඩින් රිංගලා ඒ පනතෙත් විකෘතියක් හදලා ඒකේ අවුල් ගොඩක් තියෙනවා. ඒතර මෙතන කුමන හෝ නීතියක්වත් නැහැ. අර තියෙන පොඩි නීතියකින් රිංගලා තමයි මේක කරන්නේ. ඒතර මේ මෙහෙම නීතියක් තියෙන්න ඕන මේ දැනුම් පද්ධතිය උඩට ගේන්න නම් මේක ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගන්න සමාජයේ යහපතට මෙවැනි අභියෝග වලට අනාගතයේදී මුහුණ දෙන්න ඒක සංවර්ධනය කරන්න පුළුල් කරන්න නම් මේ නීතිමය පදනම හදා ගන්න ඕන. ඒකත් මේ වෙලාවේ වැදගත්. හැබැයි මේ මුකුත් කරන්න වෙන්නේ නැහැ මේකට ගහලා බිම දාපුවම. මේ දැනුම් පද්ධතියට මේ ක්‍රමවේදයට මේ ගහන්නේ. එතකොට අතන පොඩි කියලා පේන්න පුළුවන් රජරට විශ්වවිද්‍යාලයේ වැඩේ බකල් කරන මහාචාර්යවරු දෙතුන් දෙනෙක් කරන වැඩේ පොඩි දෙයක් වගේ පේන්න පුළුවන්. හැබැයි එතනින් මේක ගහලා බිම දාපුවම මේ අනාගතයේ මේ සියලු සිදුවිය යුතු දේවල් කඩාගෙන වැටෙනවා. සුමිත් මහත්මයා මෙතුමා ළඟට ගිහිල්ලා එන්න දැන් මේ ඇතම් කාරණාවලදී දැන් දේශීය දැනුම මේවා දැන් සමහර අධිභෞතිකවාද දැන් සමහර දේවල් බොහොම අපි දන්නවනේ සමහර විවිධ බලයන් සම්බන්ධව කතා කරනවා විශ්ව ශක්තියින් ගැන කතා කරනවා. ඒතර මේවා මේ පදනම් විරහිත මිත්‍යාවන් වලට ජනතාව යොමු කිරීමක් නෙවෙයිද මුළු රටම එතෙන්ට ආවොත් ඒක අනතුරක් නැද්ද? ජනතාව හිතු දේවල් නිෂ්පාදනය කරන්න ගන්නවා එක එක්කෙනා ඒවා බෙදලා දෙනවා. ඒවා එහෙම එකක් නිර්මාණය වෙන්නේ නැති වෙයිද? එහෙම රැල්ලක් හැදුනොත් එහෙම ඒක රටේ සෞඛ්‍යයට අවදානමක් නෙවෙයිද? සෞඛ්‍ය අංශ වලට ඒක බාධාවක් නෙවෙයිද? සෞඛ්‍ය අංශ වලට බාධාවක් ඇති. මම හිතන්නේ රටේ සෞඛ්‍යයට එහෙම බාධාවක් ඇති කියලා. මේ කන බොන දේවල් හැමදාම තියෙන දේවල් මේ වටේ පිටේ හැවෙන හැමදාම ඔය කියන එකකවත් ඔය දැන් බහුතර අපි කිව්මු දැන් උදාහරණ වශයෙන් මම අධ්‍යයනය කරුවා ඔය දැන් ඔය
9 දෙනෙක් විතර වගේ ඔය දෙනවා. ඒවල තියෙන ඉඟුරු කොත්තමල්ලි යකිනාරං එතකොට දැන් අර පැණි වලට දාපු වල තියෙන වසාවාසි සාදික්කා ඔය වගේ අපි ආහාරයට ගන්න බොහොම බහුලව ගන්න ඒවා දුරු වර්ග. ඒතර මේ වගේ දේවල් වල කවුරු හරි කෙනෙක් කියලා හුඟක් කට්ටිය කියලා තිබුණේ. දැන් මම දැක්කා අර Facebook එකේ එක දාලා තියෙනවා මේ කරපිංචා කාපුවාම වකුගඩු නරක් වෙනවා. ඉතින් කරපිංචා මේ හැමදාම අපි කන එක කරපිංචා හැමකට හොද්දට මාළුවට දාලා කන එකනේ. හැබැයි කරපිංචා කන එක නතර කරගන්න ඕනකමක් තියෙනවා. කට්ටියට කරපිංචා කාපුවම යම් දේවල් අඩු වෙනවා ඇති. ඒතකොට දැන් මේ විදිහට තමයි කියන්නේ. හැබැයි ටෝන් ගණන් පැරසිටමෝල් පොඩි ළමයට හිටම් ගෙවනවා. ඒකෙන් වෙන හානිය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. සමස්ත ජනතාවටම මේ ඩයබටික්ස් වලට දෙන බෙහෙත් වල තියෙන ආධිනව කවද දෙන. සමස්ත ජනතාවටම කොලෙස්ටරෝල් කියලා දෙන ස්ටැටින් ඩ්‍රග්ස් වලින් හાર્ට් එක කොච්චර දුර වෙනවද කියලා මේ ඔප්පු කළා බටර් විද්‍යාව විසින් ඔප්පු කළා තියෙන දෙන කියන්නේ නැහැ. හැබැයි මේ කන බොන දේවල් වල ඉතුරු වෙච්ච හැමදාම පාවිච්චි කරන මේ ඒ කියන්නේ එම හැම සාකයක්ම ප්‍රත්‍යක්ෂව ඔප්පු කරලා තියෙනවා මේක යමක් නැහැ මේකෙන් සහනයක් එන දේවල් කියලා. එහෙම නැතුව මේ නොදන්න අලුත් වහ જાතියක් හරි නියඟලාල ඒකේ නැහැ. ඔය එකකවත්. හරිද? එහෙම නැත්නම් අත්ත නැටේකේ නැහැ. මම දන්න හරිය තියනවල. ඒකේ වහ කඳුළු නැහැ. දැන් එහෙම જાතියක් තියනනේ මේ ආයුර්වේදයේදී භාවිතා කරන වසයයි කියලා අයින් කරන ගස් જાති තියෙනවානේ. ශාක જાති තියෙනවා. හැබැයි මේ භාවිතා කළ කිසි දෙයක් එහෙම එකක් නෙමෙයි. ඇතම් සමහර කරුණු විද්‍යාත්මකව කියන්නේ විද්‍යාඥයෝ නැද්ද? දැන් අර උදාහරණයක් මේ පැණි රත් කිරීමේදී මේ මෙසේ වෙන්නට හැකියි කියන කාරණේටත් ඇයි ඒක කතා කරලා කිව්වේ තවත් දැන් බටහිර වෙදකම වගේම මේ මෙතුමා ඉස්සලා කියන්නේ මේ වෙදකම ඉස්සලා තිබුණේ මේක මේ වෙළඳ ව්‍යාපාරයක් සඳහා කරපු එකක් නෙමෙයිනේ. මේ දේශීය දැනුම තියෙන. හැබැයි බටහිර දැනුමත් එක්ක බටහිර වෙළඳාම ක්‍රමවේදයත් එක්ක දේශීය වෙළඳාම වෙළඳාකරණය කරපු වෙද මහත්තයෙක් තමයි ඔය කතාව කිව්වේ. හැබැයි ඕකට මම දැක්කා වෛද්‍ය ඩැන්ස්ටර් මහත්මයා ඔය ගැන පැහැදිලි කිරීමක් කළා දෙනවා. වසාවාසි කියන්නේ මොනවාද? එතකොට මේ සාධිකා කියන්නේ මොනවාද? මී පැණි කියන්නේ මොනවාද? මී පැණි කොහෙද භාවිතා කරන්නේ? විශාල ලිපියක් ලියලා තිබ්බා. මී පැණි ඔය රත් කරනවා කියන්නේ රත් ඒක කියලා නැහැ. හරිද? ඒකත් අර පුද්ගලයා තමයි කිව්වේ. ඔය කියන පැණි වලට එහෙම දාන්නේ නැහැ. ඒක ආණුපානයට දානවා වගේ පස්සේ දාලා කලවම් කරන එකක් තියෙන්නේ. රත් කරපු එකකට දානවා. ඉතින් ඒකේ රත් කරලා මිනි පැණි මම දැක්කා වෛද්‍ය ඩැන්ස්ටර් තුමා කියලා තිබුණා මේ එතුමා මේ වැදගත් වෛද්‍යවරයෙක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදය තුල ඒක සෙන්ටිග්‍රේඩ් අංශක 70ට එහා රත් කරපුවාම තමයි යමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒවා මේ පොහේ හරි තිබිච්ච කෑල්ලක් අරන් ගිහිල්ලා. ඉතින් මී පැණි හැම එකනටම දානවා. ඒතකොට දැන් ඔය උදාහරණයක් කියලා ගත්තොත් මම දන්නවා අපේ ගෙදරත් ඔය කේක් හදනවා. මම දැකලා තියෙනවා ඔය වෙඩින් කේක් හදනකොට මී පැණි දානවා. ඒතර මී පැණි දාලා අනපුවා ඉතින් වෙඩින් කේක් වලට හදලා ගන්නවා අපි දැකලා තියෙනවා. ඒතර ඒ වෙඩින් කේක් කවවත් මැරෙන්න ඕන. ඇයි ඉතින් මී පැණි යම්සි ප්‍රමාණයට රත් වෙනවනේ ඒක එකකේදී. එහෙම කියලා නෑ මමත් ඔක හොයලා බැලුවා. මී පැණි රත් කරපුවාම වෙන ක්‍රියාවලියක් තියෙනවා. යම්කිසි අවස්ථාවල යම්කිසි වෙලාවකට විස විය හැකියි කියලා තියෙනවා මාත්‍රාව විශාල ප්‍රමාණයක් ඒකට වහන් කරනවා. ඒතර දැන් මේ වගේ කතන්දර කියන්නේ පොන්චි කෑල්ලක් අල්ලගෙන ඉවරලා තමයි මේ කතා කරන්නේ මේ සමස්තයට පහර දීම සඳහා. ඒක නිසා දැන් මේ කියන දේවල් මම ඉස්සෙල්ලා කිව්වා වගේ යම්කිසි ඔය කියන මාත්‍රාවල් හදලා තියෙන්නේ කවුරුද දීලා තියෙන්නේ අපි දන්නවා අපිට කන පතාට එකට හිඳලා දෙන්න කියනවානේ. ඔව්. අහවල් ප්‍රමාණය අහවල් මංචාඩි අහවල් කලම් ප්‍රමාණයක් දාලා මෙච්චර ප්‍රමාණයක් දාලා පතාට එකට හිඳිනවා. ඒතර ඒ වගේ මාත්‍රාවල් මේගොල්ලෝ කියන්නේ ඔය කවුරු හරි කෙනෙක් කියනකොට කියන්න වෙන්නේ. ඒතර දැනුම් පද්ධතිය තුල ඒ දැනුම් පද්ධතිය කොහෙන් ආවද කියලා එක පිළිබඳව ඔය දැන් බටහිර වෙදකමේ දැනුම් පද්ධතිය ඔය පරිශ්‍රණය කරලා ගත්තත් මූලික වශයෙන් ඉතිහාසයේ තියෙන්නේ ශාකමය සහ සත්වමය කොටස් වල එහෙම නැත්නම් මූලික රසායනත් එක්ක තමයි මේ වෙදකම ඇතිලා තියෙන්නේ. ඇතම් දේවවාදී සංකල්ප ආදේශ කිරීම ඇතුලේ මොනවත් වෙන්නේ නැද්ද මේවට? දැන් මෙහෙමයි දැන් උදාහරණ ගත්තොත් චරක සංහිතාව කියන පොත ඉන්දියාවේ තියෙන ආයුර්වේදයේ ප්‍රධාන පොතක්. ඒක කිස්වත 100ක් 200ක් අතර වස චරකගේ ජීවිතේ තිබුණයි කියලා කියනවා. හැබැයි ඊට අවුරුදු 1000කට විතර එහා එකතු වෙච්ච දැනුම් පද්ධතියක් එකතු කළා ඔහු පොතකට ගෙනාවා කියන්නේ. ඒතර එතනින් තිබිච්චවල් කියන්නේ මේ ඍෂිවරු තමයි මේවා ඍෂි භාෂිතය. ඍෂි භාෂිතයෙන් තමයි මේක ඍෂිවරු කියලා කියන්නේ මනස දියුණු කරගත්තු පුද්ගලෝ මේවා දැකපු දේවල්.
එතකොට බටහිර වෙදකමෙත් යම්කිසි රටක භාවිතා කරපු ඒවා තමයි මූලික වශයෙන් මූලික රසායනයන්. දැන් උදාහරණයක් කියලා ගත්තොත් පාවට්ටා වල තියෙනවා අපි දන්නවා සෙම වලට භාවිතා කරනවා අපිට තම්බල දුම් අල්ලන්න දෙනවා පාවට්ටා පැණියේ තියෙනවා කැස්සට ඒ වගේ දේවල්. හැබැයි පාවට්ටා වල තියෙනවා බයිසෝලින් කියලා මේ කෙමිකල් එකක්. ඒකෙම දාලා බටහිර වෙදකමේ ගේනවා ඒක එක්ස්ට්‍රැක්ට් කරලා අරගෙන වෙලා පැණියක් තියෙනවා. එතකොට දැන් මේ පැණි හදලා තියෙන එක. එතකොට සින්කෝන හැදුවේ මොන සින්කෝන වලින් ගත්තු ක්විනින් සින්කෝන පොතු කාපු එකෙන් තමයි ඒක එක්ස්ට්‍රැක්ට් කරලා ගත්තේ. නේ? ඒතර ඒ වගේ මොකක් හරි ට්‍රැඩිෂනලි පාවිච්චි කරපුවා. හැබැයි ඒ සින්කෝන පොත්ත පාවිච්චි කරුවේ කවුරු කියලාද දෙයයන් වහන්සේ කියලාද කොහොමද කියන එක කවුරුත් කියලා නැහැ. දැන් උදාහරණයක් කියලා ගත්තොත් ලංකාවේ කොතල හිඹුටු වල සාමාන්‍ය අපේ වෙදකමේදී ඒක භාවිතා කරනවා මේ මදුමේහයට. ඒතර අපේ රටවල මදුමේහ හැමතැනම තිබුණේ නැහැ. අධික ලෙස ඒ ආහාර ගත්තු ඒ කාලේ තිබිච්ච අය මදුමේහේ තිබුණේ. ඒතර මදුමේහේ තිබිච්ච අයට කොතල හිඹුටු දුන්නා. හැබැයි කොතල හිඹුටු වල මොනවද තිබුණේ? ඇයි මේ හොයලා බලපුවම කොතල හිඹුටු දුන්නාම සීනි අඩු වෙනවා. එහෙනම් සීනි අඩු වෙන්නේ මොකද්ද කියලා ලැබ් එකේ ගිහිල්ලා බැලුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ගිහිල්ලා කොතල හිඹුටු වල තියෙන පේටන්ට්සිය වික්කා ජපානයේට. එතකොට කොතල හිඹුටු වල එක්ස්ට්‍රැක්ෂන් එකක් අරගෙන හදන බෙහෙත බටහිර වෙදකමේ හදන බෙහෙත මූලයේ තියෙන්නේ කොහෙද? මේ වගේ කොහේ හරි ට්‍රැඩිෂනල් මේ සම්ප්‍රදායික දැනුමකින් තමයි ආවිලා තියෙන්නේ. ඔව් ඒක කාටද කොහොමද කිව්වේ කියන කාරණේ අතර මැදගත්ද කවුද කොහෙන්ද ආවේ කියලා. එතකොට අපේ ලෝකේම ඇතැම් දේවල් ඒක හරියට අර විශ්වය කොහොමද හැදලා තියෙනවද නැද්ද කියලා ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කියපු දේකම තමයි කියන්න තියෙන්නේ. ඔව් දැන් මේ සංකල්ප එතකොට බටහිර කියන්නේ සම්පූර්ණම දේවවාදයේ සංකල්ප වලින් බැහැර කරනවාද මැවීම් වාදයේ බැහැර කරනවාද බටහිර චින්තනයේ ආරම්භ සහ උන්ගේ දෘෂ්ටිය උන්ගේ දර්ශනය මොකක්ද උන්ගේ උන් ජීවත් වෙන මේ කාලරාම උන් ජීවත් වෙන දින දර්ශනය උන්ගේ කැලෙන්ඩරය කොහොමද හැදිලා තියෙන්නේ උන් ඉන්නේ ඒ බඳු තැනක නෙවෙයි. ඒකට මේ විශ්වාසයන් වලට මොකද වෙන්නේ? විශ්වාසයන් මිනිස්සු සාම්ප්‍රදායිකව ගේනවා. විශ්වාසයන් තමන්ගේ සංස්කෘතියේ තියෙන ඇතැම් ලක්ෂණ අනු කොටස් මේවා විනාශ කර දැමීමෙන් සිදුවන්නේ මොකද්ද? විනාශ වන්නේ දැනුම. අපි දැන් පැණියෙන් එහාට සංවාදයේ අරගෙන ආ යුතුයි. ඒකට මේ එතනින් එහා පැත්ත තමයි මේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් තියෙනවද දේශීය දැනුම මර්ධනය කරන්න? ඒ විනාශ කර දමන්න කිසියම් සැලැස්මක් තියෙනවද කියලා? ඒ සැලැස්මක් බිමේ තියෙනවද? කවුද මේ සැලැස්ම පිටිපස්සේ ඉන්නේ? ඒක ප්‍රතිඵලය කුමක් වේද? ඒ අවසානය මොකද්ද? මේ තවත් දුරට අපි ප්‍රාග්ධනයේ මේ වහලෙක්ද ගොදුරෙක්ද? දන්නේම නැතුව අපේ තවත් වෛරසයක්ද මේ ගැන කතා කරමු විරාමයෙන් අනතුරුව අපි යනවා තවත් කෙටි විරාමයකට. මේ වෙලාවේ අපේ හදගස්ම බොහොම නරකයි. අවුරුද්ද ගෙවෙන වෙලාවේ අපි තැතිගැන්මක ඉන්නේ. මේක ඇත්ත අපිට දැනෙන දේ අපිට හැඟෙන දේ අපේ සියල්ලට කලින් අපි මිනිසුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න කණ්ඩායමක් ඒ නිසා අපි හැමෝගෙම ඇතුලේ වර්ධනය වෙමින් තිබෙන සැකය තව කෙනෙක් දිහා බලන්නේ සැකයෙන් තව තැනකින් බයයි ද්වේෂයෙන් දැන් මේ නිසාද මිනිස්සු තව කෙනෙකුට කුහක වෙන්නේ තව දෙයක් පස්සට ඇදලා දාන්න. එහෙම නැත්නම් මේක පිටිපස්සේ කවුද ඉන්නේ? නැත්නම් මේ මනෝභාවය නිෂ්පාදනයක්ද? දැන් අපේ මනසට ඇති වෙන සමහර සිතුවිලි වල නිෂ්පාදකයෝ අපි නෙවෙයි. පිටස්තරය තමයි සිතුවිලි නිෂ්පාදනය කරන්නේ. ඒ නිෂ්පාදනය අනුව තමයි අපි හැසිරෙන්නේ. ඒකෝද වසත් බණ්ඩාර මහත්මයා දැන් මේ මට අමුතුමට යන්න ඉඩ දෙන්න දීලා අපි එන්නම් ප්‍රශ්නෙට. අයබෝන් ඔබට. අයබෝවන් මේ ඔව් සරත් මහත්මයා කලවල ගෙදරේ. ඔව්. නින්නාද වැඩසටහනට ස්තුතිවන්ත වෙනවා. ඔව්. විගත් මණ්ඩලෙන් අවසරයි. ඔව්. මහත්මයා මගේ අදහස දැන් අපිට අපේ රටේ දැන් මේ COVID-19 වසංගතයේ හින්දා දැන් අපි පැණියක් ගැන කතා කරුවා. දැන් අපි බලද්දී මේක මම දැන් මුදලාරි කෙනෙක් මම එක්ක කතා කරපුවා මේ මුදලාරි කියන්නේ මේක මේ මුදල් තියෙන කට්ටියට මේ COVID-19 පස්සයක් නැහැ කියලා කියන්නේ. මොකද ඒගොල්ලන්ට දැන් රට යන ආපු කට්ටියට උනත් රුපියල් 4,50,000ක් වගේ తీරවනම් ඒගොල්ලන්ට නිරෝධයනේ හොටෙල් ගිහලා වෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට තමයි එතන ඉතින් තියෙන මිනිස්සුන්ට ගෙදර බඩු ගෙනලා ස්ටොක් කරන් ඉන්නේ. ඒගොල්ලන්ට රැකියාවට යන්න උනත් නෑ. ගෙදරින් නම් කාලා බීලා ඒගොල්ලන්ට හැබැයි මේ පේරාව ධම්මික මහත්තයා ළඟට යන්නේ දුප්පත් මිනිස්සු යන්නේ. මොකද ඒගොල්ලන්ට ඒකට අපි යෝජනා කරන්නේ කොහොම හරි අපිට මේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හරි දේශීය වෛද්‍ය ක්‍රමයෙන් හරි මේක තුලං කරන්න ඕන ඉක්මනට. ඒකයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපිට තේන්නේ ඒකයි. ඉතින් අපේ වංශ බණ්ඩාර මහත්තයා කියන එක සම්පූර්ණ නැත්නම් එතුමාත් අපි ඒකට ගෞරව කරනවා.
ඉතින් ජනතාව බලාපොරොත්තු වෙන අපි අදහස බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මිනිස්සු දුප්පත්ද පොසත්ද කියලා ඉතින් වෛරසයට හඳුනා ගැනීමෙන් නම් හැකියාවක් නැහැ. කොහොමනත් වෛරසය හැමෝටම සමාන වෙයි. රජමැදුරයි පැල්කොටේ දෙකම එකයි. තවත් එමතුමක් තියෙනවා අයිබෝනකට. වෙල්ලස්ස පළාතේ අපේ මහානායක හාමුදුරුවෝ කතා කරන්නේ අවසරයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. අවසරයි අපේ හාමුදුරුවනේ. සත්තට වන බව දුකට වේදානම්. ඔව්. අපි බුදුහාමුදුරුවෝ දේශනා කර උන්වහන්සේ ගැන අපේ කවි පදයක්. ඉතින් මේ වෙලාවේ බොහොම අපේ රට විතරන්නේ මුළු ලෝකෙම බියට පත් වෙලා ඉන්න මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවන්ගේ දේශනාවකින් මේ කතාව ආරම්භ කරන්න මම බලාපොරොත්තු වෙනවා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝවා. මේ ලෝකේ යමක් සිදු වෙනවා නම් ඒ සිදු වෙන්නේ යම්කිසි හේතුවක් අනුව. ඒ හේතුවට පිළියම් කරනවා මිසක් ඵලයට පිළියම් කරලා මේවා දිනන්න බෑ. මේ කොරෝනා වසංගතයට හේතුව මේ ලෝකේ මිනිස්සු සබාදහමට කරන ලද්දා වූ විනය අසාධාරණ කම නිසායි මේවා මතුනේ. කෝටි ප්‍රකෝටි ගාණක් සත්තු මරනවා. සත්ත්ව මාංශේ වනාන්තර විනාශ කළා. මේවා වැඩිම සිද්ධ කළ චීනයේ ඒ නිසා සබාදාම විසින් චීනයට අනතුරු ඇඟීමක් කළා. මේ අසීමිත මාංශ භක්ෂණය නිසා මේක වෙනවා කියලා ඒගොල්ලෝ තේරුම් ගත්තා චීන මිනිස්සු. තේරුම් අරගෙන ඒගොල්ලෝ මස් කෑම නවතර කළා. සතු මරන්නෙත් නැහැ, විකුණන්නෙත් නැහැ, කන්නෙත් නැහැ. ඒ මුළු රටේ මේ නීතිය ක්‍රියාත්මක කළා. සති කීපයක් ඇතුළත මේ කොරෝනා වසංගතේ රටෙන් නතර වුණා. දැන් බින්දුවේ. ඉතින් මේක පූර්වාදර්ශයක් නේද? ඒ නිසා අපේ රටේ තිබුණා ඉස්සර මාඝාතක නීතිය කියලා. මෙන්න මේ නීතිය පනවලා පංචශීල ප්‍රතිපත්තියක යෙදලා මේ සබාදහමට අනුකූලව ජීවත් වෙනවා. විශ්වයට කළු කිරණ පිට කිරීම නිසා රාග දෝෂ මෝහයන්ගෙන් සබාදහම නිර්මාණය කළා මේ විදිහේ විසක්. ඒ විස තමයි මේ පැතිරීගෙන යන්නේ. මේකට ඔය කරන වෙදකම් එකක්වත් හරි මේ ඵලය අල්ලාගෙනයි මේ ප්‍රතිඵල. එනිසා මේ මුළු ලෝකයක් නොමග ගිය ලෝකයේ නිසිමඟට ගැනීම සඳහා සබාදහම විසින් යම්කිසි අනතුරු ඇඟවීමක් කළා. මේක අපට ආපු ආශිර්වාදයක් කොට සිතාගෙන මිනිස්සුන්ට හිතන්න අවස්ථාවක්. එනිසා ලංකාව ලෝකයේ දියුණුවම වෛද්‍ය ක්‍රම විතරක් නෙවෙයි ලෝකයේ යම්කිසි තාක්ෂණයේ දියුණුවක් තියෙනවා නම් ඒ සියලුම අංග ලංකාවේ ආරම්භය. ඔය චරක සූත්‍රිත අනම්මනම් කියන පොත්පත් සේරම කරපු ඉස්වර ඔයදී ලංකාවේ. ඉන්දියාවට තරංගිය ඔය සේරම ලංකාවේ. ඒ නිසා අහසෙන් යන්න පුළුවන්. නොපෙනී යන්න පුළුවන්. ගෙදර ඉන්න රෝගියාට මේ අපේ වෙද සාප්පුවේ ඉඳලා වෙදකම් කරන්න පුළුවන් තරම් මහා විස්මිත වෙද පිළියමක් තිබුණා අපේ රටේ. මේ අපේ පන්සලේ සිටිය ඉස්සර නායක හම්දුරු කෙනෙක්. අපේ හම්දුරුනේ. උන්වහන්සේ බොහොම හොඳ වෛද්‍යවරයෙක්. උණ රෝගයකට ගුලියක් හැදුවා. ගුලියක් හදලා ඒකෙන් භාගයක් දුන්නා. ශරීරයේ භාගයක් උණ බැහැලා අනිත් භාගය තියෙනවා. කිසිම කෙනෙකුට බෑ අනිත් භාගය උණ බස්සන්න. අන්න ඒ වාගේ මෙතන අර ගෙදර ඉන්නේ ලෙඩා මෙතන පන්සලේ පුටුවකට හරි මේසයක හරි කකුලට බෙහෙත් බඳින්නේ. ආහාරේ සනීපයි. ඒ වාගේ මා විස්මිත වෙදකමක් තිබිච්ච මේ රටේ මෙව්වට ගරහමින් අපේ මේ විදේශ මම
බටහිර වෙදකම ගරහනව නෙමෙයි. අද ඊටාම දියුණු තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරලා තියෙනවා අපේ ජනාධිපතිතුමාගෙන්. මේ රටේ දැන් මම ඉන්නේ වෙල්ලස්සේ. අල්ලාපු තින අක්කර 99000 තින 80 වෙනක්. ඒකට කියන්නේ නිල්ගල 80 වෙන. රාවණ රජුරුවන්ගේ සහ බුද්ධදාස රජුරුවන්ගේ 80 වෙන. මෙන්න මෙව්වාගෙන් ඖෂධ ඕන තරම් තියෙන අක්කර 99000ක් ඉන්නේ පිළිලා ඖෂධ. අපි ප්‍රාර්ථනා කරනවා අපේ හඳුරන්නේ ඊළඟ අවුරුද්ද මෙව්වා අරගෙන පරිේෂණ ආයතනයක් නිෂ්පාදන ආයතනයක් ඇති කරන්න කියලා මම ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක හොඳ ඉල්ලීමක් අපේ. මේ දේශීය වෛද්‍යවරු එකට එකතු කරගෙන සත්තයි අද්දුටුවයි කියා ඉන්නව නේද මේ වෛද්‍යවරු. ඒගොල්ල එකට එකතු කරගෙන ඒ සත්තයි අද්දුටුවයි කියන ආකාරයට බෙහෙත් නිෂ්පාදනය කළා මේකට දෙන්න. අර වෙද මහත්තයා ඒ මහත්තයා අපේ හඳුරන්නේ අපි ඒ සම්බන්ධව මාධ්‍යයක් හැටත් අපි පැහැදිලිවම අපේ හඳුරන්නේ ඒ සම්බන්ධව මැදිහත් වෙමින් කටයුතු කරනවා. අපි මේ සාකච්ඡාවෙන් සංවාදයෙන් පසුබිම ඉඳගෙන මේ තිරයෙන් පිටිපස්සේ අපි යම් මහජන ක්‍රියාකාරීත්වයක ඉන්නවා නිතරම බලපෑම් කරන ඇමතුම් වලින් බලපෑම් කරන ලිපි ඉදිරිපත් කරමින් අදාළ පාලකයන්ගේ අදාළ නායකයන්ගේ අවධානය ගැනීම සඳහා බොහෝ වැඩවල් කරනවා. වහන්සේට බොහොම පිං. අපිට හොඳ දහම් පඬුරක් ලැබුණේ වසර අවසාන වන වෙලාවේ. ඒ වගේම බොහෝ දෙනෙක් ඉන්නවා. වසන්ත බණ්ඩාර මහත්තයා මේ කිව්ව කතාවත් හා සම්බන්ධයි. අපිට උන්වහන්සේ දිගටම තියාගන්න කාලයක් හැකියාවක් නැහැ අපිට වැඩසටහන ඇතුලේ. නමුත් මේ ඇතම් මිත්‍යාවන් දැන් උන්වහන්සේත් යම් ප්‍රමාණයක් අපිට උදාහරණ සපයනවා. හැබැයි ඒවා දැන් අද රටේ ගමන් කරලා තියෙන පැත්ත ඇතම් গুপ্ত දේවල් පිටිපස්සේ මිනිස්සු යනවා වැඩි. මේකට අනුපාන සපයන්නක් වුණාද මේක කියන කාරණයක් ප්‍රශ්නයක්. මෙවැනි දේවල් එහෙම එකක් සිදු කරන්නේ නැද්ද? මෙහෙමයි ගමගේ මහත්මයා එවැනි අතුරු ප්‍රශ්න නගන්නේ අර මේකට ගහලා බිම දාන්න ඔළුවේ ඌමනාව තියෙන මිනිසුන්ට අමතරව මේක මේ දේශීය දැනුම් පද්ධතිය ගැන ගැඹුරු අවබෝධයක් නැති අය. මේ දේශීය දැනුම් පද්ධතිය කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රම විතරක් නෙමෙයි. ඒක අපේ කෘෂි කර්මාන්තය, අපේ වාරි තාක්ෂණය ඒ ආදී වශයෙන් අපේ ඉතා පුළුල් පරාශයක දැනුම් පද්ධතියක් අපේ තියෙනවා. තොර මේ දේශීය දැනුම් පද්ධතිය මාර කියපු බටහිර නූතන දැනුම් පද්ධතියට වඩා වෙනස් වෙන්නේ ඒක බටහිර දැනුම් පද්ධතිය වෙළඳපොළ ආර්ථිකය සමගත් නෙමෙයි ආර්ථික සමග යම් ප්‍රමාණයකට ගැට ගහලා තියෙනවා. නමුත් වැඩිපුරම ඒක ගැට ගහලා තියෙන්නේ වෙළඳපොළ. වෙළඳපොළ විසින් මෙහෙයවන වෙළඳපොළ විසින් නඩත්තු කරන වෙළඳපොළ ආධිපත්‍යය පවත්වාගෙන යන්න භාවිතා කරන මෙවලමක් ලෙස තමයි අද වෙනකොට මේ බටහිර දැනුම් පද්ධතිය භාවිතා වෙන්නේ. ඒකේ යහපත් දේ තියෙනවා. ඒක ගැන වාදයක් නැහැ. අපි යහපත්දේ භාවිතා කරන්න අපි ඒක භාවිතා කරමින් ඉන්නවා. ඒක වඩා හොඳින් කරන්නත් ඕනේ කියන වාදයක් නැහැ. ඒතකොට මේ දේශීය දැනුම් පද්ධතිය බටහිර දැනුම් පද්ධතියේ දාර්ශනික පදනම ඒක වුණාට මේ දේශීය දැනුම් පද්ධතියේ දාර්ශනික පදනම වෙනස් එකක්. ඒක සමාජයේ පොදු යහපත මුල් කරගත් දැනුම් පද්ධතියක්. ඒක අපේ ඓතිහාසික බෞද්ධ සංස්කෘතික ඒ පසුබිම ඒකත් එක්ක බැඳිච්ච මේ දාර්ශනික පදනමක්. එතකොට ඊළඟට ඒක රටේ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙනවා. මිනිස්සු මේකට බැඳෙන්නේ මේ සංස්කෘතික සාධකත් එක්ක. ඒක ස්වභාව දහමත් එක්ක බැඳිලා තියෙනවා. ඒක ආර්ථිකයත් එක්ක බැඳිලා තියෙනවා. ඒක ජීවන ක්‍රමයත් එක්ක බැඳිලා තියෙනවා. ඒක මහජනයාගේ සහ වෛද්‍ය ක්‍රමයේ භාවිතා කරන පුද්ගලයන්ගේ ඒ ගුරුගෝල මේ පරම්පරාවල කුසලතාවයන් එක්ක බැඳිලා තියෙනවා. හරි. එතකොට මේක මහා දැලක් ලෙස බැඳිලා තියෙන මේ දැනුම් පද්ධතිය කියන එක මේ හැම කරුණක් එක්කම එකට බැඳිලා තියෙන. ඉතින් ඒක ඇතුලේ මේ වත් පිළිවෙත් හරි ආචාර ධර්ම ඒවත් ඒක ඇතුලේ විශාල වශයෙන් භාවිතයට ගන්නවා. ඒවා ඒ වගේම ඒවා මත තමයි මේ වෛද්‍ය ක්‍රමයේ පදනම් වෙලා තියෙන්නේ. ඔව්. ඒතර දැන් දෙයියන්ගේ ලෙඩ කියන එක ඒ වචනේ භාවිතා කරන්නේ ඒක සුවිශේෂී ලෙස පැතිරී යන ඉක්මනින් පැතිරී යන රෝගයක් නිසා ඒකට වෙනස් ආකාරයකට සලකන්න ඕන වෙනස් විදියට පරිස්සම් වෙන්න ඕන කියන එක තමයි ඒ කියන්නේ. පිළිහුඩු කන්න එපා කියන එක. ඒක දැන් අපි බටහිර වෛද්‍ය ක්‍රමයේ පිළිඅරන් තියෙනවා. එවැනි ප්‍රබල වෛරස් ප්‍රහාරයකදී අපි ශරීරයට අමාරු විදියට අපි ආහාර පාන ගත්තොත් අධික ප්‍රෝටීන් ආහාර ප්‍රමාණයක් ගත්තොත් ශරීරයේ අමාරුවෙන් තමයි ඒක මේ ජීර්ණය කරන්නේ.
ඉතින් අපි ඔය මේ ගාන්ධි මැතිනිය මේ මානේකා ගාන්ධි මැතිනිය මේ එයා ගොඩක් මේ මස් සත්ත්ව හිංසාවට විරුද්ධව කතා කරන මස් මාංශ කෑමට විරුද්ධව කතා කරන කෙනෙක්. ඇය කියනවා මස් මාංශ කෑම හරියට කොහු තලන මැෂිමක් ඇතුළට දර කෑල්ලක් දැම්මා වගේ කියලා. කියන්නේ අපේ ශරීරය හැදිලා තියෙන්නේ මේ මස් මාංශ නොවන ආහාර ජීර්ණය කිරීමට වැඩි වශයෙන් සහ ඒ මත පවතින අපේ ජීවිත සකස් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ තමයි අර කොහු අඹරන මැෂිමකට දර කෑල්ලක් දැම්මොත් මැෂිම අමාරුවෙන් තමයි ඒක අඹරගෙන යන්නේ දුවන්නේ. ඒක කුඩු වෙලා යනකම් හරි ඒක අඹරලා යනකම් හරි. එතකොට ඒ වගේ අර වත්පිළිවෙත් ඇතුලේ අපිට කියලා දෙනවා මේ ඒවා ඇත්තටම රෝගය පාලනය සඳහා අවශ්‍ය ඇවතුම් පැවතුම්. ඒතර ඒවා මිත්‍යාවන් නෙමෙයි. කෙනෙකුට ඒවා මිත්‍යාවන් ලෙස දකින්න පුළුවන්. අපේ දැන් සංස්කෘතිය කියන්නේ අපේ ඇදහිලි ආගම කියන්නේ මොකද්ද? ආගම ඇතුලේ දහම තියෙනවා, සංස්කෘතිය තියෙනවා, අපේ වැඳුම් පිදුම්, වෙහෙර විහාර, වත්පිළිවෙත් මේ සියල්ල අපේ ආගමේ කොටසක්. ඒ වගේ මේ දැනුම් පද්ධතියට මේ සියල්ල අයිති. ඒවා හෙලා දකින්න වෙනම කෑල්ලක් විදියට අරගෙන මේ දෙයියන්ගේ ලෙඩ කියනවා පිළිඋඩු කන්න එපා මේවා මේ විකාර අදහස් කියලා ඒ කියන්නේ අර ගහන්න උමනාව තියෙන අය. ගහන්න උමනාව තියෙන අය ගහන්න උමනාව දේ හොයාගන්නවා මිසක් මේ සමස්ත මහා පින්තූරය දකින්නේ නැහැ. ඒ නිසා දැන් මේක ඇතුලේ මේ දැනුම් පද්ධතියට එරෙහිව තියෙන ප්‍රහාරය අපි දකින්න ඕන. ඒ නිසා තමයි ඒක ඇත්තරම ප්‍රබල දේශපාලන මේ ප්‍රශ්නයක් ලෙස දකින්න ඕන අපේ රටේ විද්වතුන් අපේ රටේ සමාජ ක්‍රියාකාරකයන්. ඒක හිතාමතා සිදුවන්නක් කියලා මේ ගහන්නේ අපේ දේශීය දැනුම් පද්ධතියේ වෙදකමට විතරක් නෙමෙයි. මේ සමස්ත දැනුම් පද්ධතියට අපේ අභිමානයට අපේ මේ ස්වයං ශක්තිය කරේ තියෙන විශ්වාසයට. අපි දන්නවා බටහිර ආක්‍රමණයෙන් පස්සේ අපේ විශාල වශයෙන් අපේ තිබුණු ඒ දැනුම් පද්ධතිය බිඳ වැටුණා, අපේ අභිමානය බිඳ වැටුණා, අපේ ස්ව ශක්තිය බිඳ වැටුණා. ඒතර අපි යපුම් මානසිකත්වයෙන් පෙළෙන ජාතියක් බවට පත් වුණා. එතකොට ඒකෙන් ගොඩේමේදී ධර්මපාලතුමා විශාල වශයෙන් පෙනී හිටියේ මෙන්න මේ මානසික වහල්භාවයෙන් ගැලවෙන්නේ නැතුව අපිට මේ භෞතික නිදහස දිනා ගන්න බෑ කියන එක. මානසික වහල්භාවයෙන් ගැලවෙන්න ඕන. ස්ව ශක්තිය කරේ විශ්වාසය තියෙන්න ඕන. ඒ මිනිහාට තමයි මේ ජාතිය දෙපයින් සිටවන්න පුළුවන්, මේ ජාතිය මේ ආක්‍රමණයෙන් මුදව ගන්න පුළුවන්. නම දැන් එක මතයක් හෙල්ලා තියෙනවා වසන්ත බණ්ඩාර මහත්මයා. දැන් ඉස්සර තිබුණා අපිට ඒ හොඳ වේදකම තිබුණා, අපේ හොඳ හාස්කම් තිබුණා. හැබැයි දැන් ඒක නැහැ කියලා මතයක් හැදලා තියෙනවා. ඒක වැලිලා ගියා, ඒක නැති වෙලා ගියා ආක්‍රමණ වලින් පස්සේ කියලා. ඒ කතාවේ ඇත්තක් නැද්ද? නෑ, එහෙම යම් දේවල් නැති වෙලා තියෙනවා. අපේ බොහෝ දැනුම් අපේ දැන් එදා තිබුණු වාරි ශිෂ්ටාචාරයේ ඒ දැනුම් පද්ධතිය දැන් ඉන්න සිවිල් ඉංජිනේරුවන්ට නෑනේ. එදාම සමස්ත එදා වාරි පද්ධතිය සලකන්නේ ජෛව පද්ධතියක් ලෙස. ඒක නිකන් වතුර පිරිච්ච ටැංකියක් නෙමෙයි. ඉතින් අපේ සිවිල් ඉංජිනේරුවන්ට ඒක වතුර පිරිච්ච ටැංකියක්. හරි. එතකොට මේ දැනුමේ යම් දේවල් අපේ පුස්කොළ පොත් පව විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා, හොරකම් කරන් ගිහිල්ලා තියෙනවා, ඒ අඩුපාඩුකම් තියෙනවා. හැබැයි තියෙන පදනමේ සිට අපිට නැවත නැගී සිටින්න මේ දේශීය දැනුම් පද්ධතිය සැමීටම වර්ධනය වුණේ එහෙම. ඒක ක්‍රමානුකූලව අවුරුදු දහස් ගාණක් තිස්සේ එකතු වෙච්ච, පුළුල් වෙච්ච, පෝෂණය වෙච්ච දැනුම් පද්ධතියක්. ඉතින් ඒකේ අපිට වැළලීලා තියෙන දේ නැවත සොයා ගැනීම. මේ මොකවත් කරන්න බැහැනේ මේකට ගහලා බිම දාපුවම. මේ කරන්නේ ඒකනේ දැන්. මේ කල යුතු දේ සම්පූර්ණ පැත්තක තියෙද්දි. දේශීය ඖෂධ මුළු ලෝකෙටම දේශීය වෙදකම අපි මේ ලෝකේ ඉන්න ආතරයිටිස් රෝගයෙන් පෙළෙන, සන්ධි අමාරුවෙන් පෙළෙන මිනිසුන්ගෙන් 100.1ක් මේ රට හරහා සංචාරය අරන් ගියත් අපිට මැලේසියාවට වඩා සංචාරකයෝ ගේන්න පුළුවන්. ඉතින් අපි ඒ විභවය දකින්නේ නැහැ. නමුත් දැන් අපේ මේ සම්බන්ධව අමාත්‍යවරයාට ටිකක් සාධනීය මට්ටමක ඉන්නවා දැන්. එතුමා සමග මේ සම්බන්ධ දුරකථනයෙන් සම්බන්ධ වීමේදී සහ කතා කිරීමේදී එතුමා බොහොම ධනාත්මකව මේ සම්බන්ධව කතා කරා. අපි ඒ ගැනත් අපි පසුව කතා කරමු. මේ සම්බන්ධව අපි බොහෝ දෙනාගේ මත විමසමින් ඉන්නවා. දැන් මේ ප්‍රහාරය එල්ලවන්නේ කාටද? මේ පැණියටද නැත්නම් දේශීය දැනුම් පද්ධතියටද? හැබැයි දේශීය දැනුම් පද්ධතිය පිළිබඳව ප්‍රමාණවත් සංවාදයක්, ඒ දැනුමට මේ ලංකාව තුළ කළ හැකි දේවල් පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් ලංකාවේ හැදිලා තියෙනවා. මේ මත විමසමින් යන අතරතුර අද හිතුවා නින්නද සජීවී සංවාදයට සහභාගී කරව ගන්න දුරකථනයෙන් ආචාර්ය කුලතුංග රාජපක්ෂ මහත්මයා
එතුමා මේ සම්බන්ධ ප්‍රාමාණික උගතෙක්. අයබෝන් ඔබතුමාන්ට. අයබෝන්. අපි කැමතියි දැන් දේශීය දැනුම් පද්ධතිය පිළිබඳව යම් ආකාරයක සංවාද කීපයක් ඇතිවමින් තිබෙනවා ශ්‍රී ලංකාව තුළ. ඉදිරියේදී මනුෂ්‍යයාගේ සෞඛ්‍ය ගොඩනගන්න පුළුවන්ද බැරිද පුළුවන්ගේ බැරිය විවිධ මත ඇති වෙලා තියෙනවා පසුගිය කාලේ මේ දේශීය කොරෝනා වසංගතයට ප්‍රතිකාර හොයා ගැනීමත් සමගම. අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න. ඔබතුමා මේ දේශීය දැනුම් පද්ධතිය සම්බන්ධව ඔබතුමා දරන අදහස ආකල්පය මොකක්ද? ඒට යමක් කළ හැකිද රට තුළ නොහැකිද? ඒ විද්‍යාත්මකද අවිද්‍යාත්මකද? දේශීය දැනුම් පද්ධතිය පිළිබඳව අපි සාමාන්‍යයෙන් බලන්න ඕන දැන් විශේෂයෙන් සිංහල වෙදකම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනක සිංහල වෙදකමෙන් අහන්න ඕන. අපි හුඟක් කට්ටියට කරලා තියෙන සිංහල වෙදකම ගැන ප්‍රශ්නයක් අහන්න වෙනවා බටහිර වෛද්‍යවරු. බටහිර වෛද්‍ය ක්‍රමය වෙනයි සිංහල වෛද්‍ය ක්‍රමය වෙනයි චීන කටු චිකිත්සාව වෙනයි. ඒක වෙදකම් වෙනවා කියනවා. අපි දැන් වෙලා තියෙන්නේ බටහිර වෛද්‍යවරුන්ගෙන් අහනවා අනිත් වෙදකම් ගැන. ඒක කොහොම වැරදි මතයක්. අපි දැන් උදාහරණයක් අරගත්තොත් මීපැණි බඩ බුරුලේනකොට මීපැණි බොන්නේ බඩ ඒ වේරුවක් මීපැණි බොන්නේ දෙකම මේක තියලා තියෙනවා. මේක බටහිර වෛද්‍ය බටහිර වෙදකමේ ඕක නෑ. සිංහල වෙදකමේ තමයි මේ වගේ තියෙන්නේ. ඒකේ තමයි වෙද මහත්තයා ඒක තැනට සුදුසු විදිහට දෙන්නේ. නමුත් මේක පරීක්ෂණ විද්‍යානුකූලව ඔප්පු කරලා තියෙනවද කියලා ප්‍රශ්නේ අහන්න යනවා බටහිර වෛද්‍යවරු. ඒක බොහොම බැරි. යන්නේ මාධ්‍ය මේක මේ විහිළුවට අරන් තියෙනවා වගේ මට පේනවා. සාමාන්‍ය මේ වෙදකමක් සම්බන්ධයක් යථා කරනකොට ඒක වෙද මහත්තු අතර තමයි කතා කරන්නේ. මේක බටහිර විද්‍යාව අරගෙන විශේෂයෙන් ඖෂධ මාෆියාව අරගෙන මේකට මොකද මේකෙන් යම්කිසි ප්‍රතිඵලයක් આવතින් බදින්න ඖෂධ මාෆියාවටනේ. ඒගොල්ලෝ මේක බොහොම නරක විදියට විවේචනය කරනවා. නමුත් ඒ කට්ටිය කිසි දවසක විවේචනය කරන්නේ අනිත් ඒවා. දැන් උදාහරණයක් අරගමු බලන්න. අජිනමොටෝ සෞඛ්‍යයට හොඳ නැහැ. ඔක්කොම කියන කිසිම මාධ්‍යයක් ඒකට ප්‍රචාරයක් දෙන්නේ නැහැ. දැන් අර මේ පහුගිය දවස්වල සබන් සම්බන්ධ ප්‍රශ්නයක් මතුවුණා. වාද්‍යයෙන් කිව්වා දවසකට පස්තරයක් විතර සබන් ගාලා නාන එක හොඳයි කියලා. නමුත් ඒක කිසිම බටහිර වෛද්‍යවරයෙක් කිව්වේ නෑ ඒක නරකයි කියලා. නමුත් පාරිභෝගිකාධිකාරියට අපි පහුවෙලංකේ පබ්ලික් කරන් පස්සේ තමයි කියන්න නැවතුනේ. ඒක නිසා මේ හැමතිස්සෙම මට තේරෙන කාරණා තමයි බටහිර වෛද්‍යවරු මේ බටහිර බෞද්ධාධික සමාගම් වලට විරුද්ධව වචන එකක් කතා කරන්න බයයි. ඒකෙන් මුකුත් කියන්නෙත් නැහැ. නමුත් දේශීය වෛද්‍යවරු මොනවා හරි කරාම ඒක විවේචනයට හා වීරවර ලක්කන ප්‍රවණතාවයක් දැන් තියෙනවා. අපේ දැනුම ගැන එහෙම හාස්‍ය ලක් කරන්න හොඳ නැහැ. අපි බලමු උදාහරණයක් අරගෙන වික්ටෝරියා ඩෑම් එකේ මේ දොරටුව ඒ කන්නේ නකොට රජ කාලේ හදපු තැනින්ම හැදුවේ. ඒක හරියට තන හොයාගෙන තියෙනවා. නමුත් ඒක කවුරුත් මේ අතු කරලා ගත්තේ නැහැ. ප්‍රසාදෙන් ලක් කරන්නේ නැහැ. ඒව ඔක්කොම මේ වැඩක් නැහැ ඒ විදිහට ගණන් දාලා තියෙනවා. එහෙම නෙමෙයි. අපි පෙර රජ කාලේ දැනුම තියෙන නිසා තමයි හොච්චර බැව් විපාකපණ හැදුවේ. ඒක ඒ වාරි සංස්කෘතිය ගැන බටහිර ඉංජිනේරුවොත් විශ්පයට පස්සලා තියෙනවා. මේක හැමතිස්සෙම වෙලා තියෙන දේශීය දෙයක් ගත්තාම ඒක හොඳ නෑ කියලා කියනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ පිටිගිරි වල මෙලවින් තියෙනවා කියලා තිබුණා. ඒක කොච්චර කිව්වත් පිළිගත්තේ නෑ. චීනේ 3-4 දෙනෙක් මැරුණාන් පස්සේ තමයි පිළිගත්තේ එහෙම එකක් තියෙනවා කියලා. එතකන් නෑ. ඒක ඕක වෙලා තියෙන හැමතිස්සෙම ඖෂධ මාෆියාවයි බහුජාතික සමාගමේ කියන මේ කට්ටියකින් තියෙන ප්‍රතිචාරය වැඩි නිසා හැමතිස්සෙම මහත්යත් ඒ පැත්තට බර වෙලා තියෙනවා. මේ දේශීය වෙදමාත්‍යර දේශීය ඒකට වැඩි උනන්දුවක් කවුරුත් දක්වන්නේ නැහැ. දැන් කොතලෙහිඹටු අපි අරගත්තේ බැලුවොත් කොතලෙහිඹටු හොඳ ඖෂධයක්. ඒක දැන් ඇමරිකාවේ පේටන්ට් කරලා තියෙනවා. නමුත් මෙහි කට්ටිය ගැන කතා කරන්නේ නැහැ. ඒකද මම හිතන්නේ මේක සම්පූර්ණයෙන්ම අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට දේශීය දැනුමට මේ බටහිර මාෆියාවෙන් කොහොම හාස්‍ය ලක් කරන තත්ත්වයක් පුදාගෙන අපි ඒකට විරුද්ධව අපි පෙළ ගැහෙන්න ඕනේ කියලා මගේ විශ්වාසය. ඔව් බොහොම ස්තුතියි ඔබතුමා පමණක් නෙවෙයි අපේ මාධ්‍ය වගකීම ඔබතුමා සමග මේ ගැන දැනෙන හැඟෙන මිනිසුන් සමග අනාගතයේ පැහැදිලි දෘෂ්ටියක් තියෙන මිනිසු සමග බොහොම රට ජාතිය ගැන කැක්කුමක් තියෙන මිනිසු සමග අපිත් ඒ පෙළ ගැසෙමින් දේශීය දැනුම් පද්ධතිය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක අපි ජීවත් වෙනවා. අපේ මහජනයා ඒ සම්බන්ධව දැනුම්වත් කරනවා.
ඔවුන්ව පෙරට ගන්න අපි බලාගෙන ඉන්නවා. දැන් මේ කතාව හරි ප්‍රබල කතාවක්. සුමිත් වනරාජ මහත්මයා ඔබ ළඟට එන්න දැන්. දැන් මේ කතාව ඇතුළේ හැංගෙන්නේ මේ පැණියෙන් පිටිපස්සේ තියෙන කතාව. මේ පැණියෙන් මතුවෙලා මේ එහාට එබිකම් කරනකොට මේක පිටිපස්සේ හොල්මන් කරන අවතාරවල හැටිමේ. දැන් එතකොට දැන් මේ අනුව මේ සියල්ල බටහිර සමාගම්වල බෙහෙත් සමාගම්වල ආහාර සමාගම්වල ලාභයේ ගොදුරක් බවට පත් වෙමින් යනවා. අපේ සියල්ල කුඩුපට්ටම් කරලා. දැන් මේකට එරෙහිව ඇයි ජන බලයක් එන්නේ නැත්තේ? ඇයි විද්‍යාඥයෝ නිරුත්තර? ඇයි විද්‍යාඥයෝ කතා කරන්නේ නැත්තේ? දැන් මේ කියන ආකාරයට දැන් ලෝකෙ මේ වෙනකොට දැන් මේ පැණි විස වෙනවා කියනට එහා මහ විශාල ගොඩක් විසයිනේ. දැන් ඒවට ඇයි රැල්ලක් නැත්තේ, හඬක් නැත්තේ? ඔය කියපු විද්‍යාඥයෝ කවුද? ඔය කියන බටහිර දැනුම හා ඒ මත යපන. ඔය කියන මාධ්‍ය මොකද්ද? ඔය බටහිර කොම්පැනි කතා කරපුවාම අපි දන්නවා පහුගිය කාලේ අපි අතුමකෝ වගේ අපි කිරිපිටි ගැන කතා කරද්දී මාධ්‍ය වලින් ඉඩක් දුන්නේ නැහැ. මොකද්ද මාධ්‍ය ආයතන වල අවංකව නිලධාරීන් ඉන්නවා මේක යමක් කරන්න ඕනයි කියලා. හැබැයි ඒගොල්ලන්ගේ මාකටිං බජට් එක හැන්ඩල් කරන්නේ මේ අර වගේ සමාගම්. ඒතර කරන්න දෙන්නේ නැහැ. ඒතර ඔය මාධ්‍යෙන් කියවෙන්නෙත් නැහැ. ඔය විද්‍යාඥයන් අතින් කියවෙන්නෙත් නැහැ. ඒ විද්‍යාඥයෝ හිතාගෙන ඒගොල්ලෝ මෙහෙ හිටපුවාම මෙහෙ ඉඳලා විශ්වවිද්‍යාලය ඉගෙනගෙන ඒ දැනුම් පද්ධතිය ඉගෙනගෙන පිටරට ගිහිල්ලා ඒ රිසර්ච් කරලා වෙලා PhD හරි මොනවා කරලා ආචාර්ය මහාචාර්ය පදවි පත්ලානෙත් අර දැනුම් පද්ධතිය පෝෂණය කිරීම සඳහා ඒ වෙළඳ ව්‍යාපාරයේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේල්ස් රෙප් කෙනෙක් විදිහට තමයි අපේ රටවල වලට එවෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ සේල්ස් රෙප් වැඩේ කරනවා. ඒගොල්ලෝ විද්‍යාඥයාගේ නාමයෙන් ඒ සේල්ස් රෙප් වැඩේ කරනවා. ඒක නිසා මේ ගැන කතා කරන්න සාමාන්‍ය ජනතාව ඉදිරියට එන්න ඕන. ප්‍රශ්න වෙලා තියෙන්නේ ජනතාව ගුණාට අන්දලා ජනතාව තුළ මේ අපි මෙතන මීට ඉස්සෙල්ලා දවසක් කතා කරා මේ ජනතාවගේ ඥානනය සිතීමේ හැකියාව නැති කරලා මේ Facebook එක වගේ එකකින් රැල්ල හදන කාලයක් එද්දී ඉතින් මේ පැණි රැලිත් හදන්නේ එහෙම තමයි. ඒවා දේශපාලනය කරලා තියෙන්නේ. නේ? එතකොට මෙහෙම වෙද්දී මිනිසුන්ට සිතන්න දෙයක් නෑ. අර මේ හෝල්සේල් පැනඩෝල් ගහලා වෙලා වෙන ලෙඩ ගැන හිතන්නේ නෑ. හැබැයි වෙන කල්පිතයක් පැණියක් රත් කරුවා ඒක නිසා වෙන්න පුළුවන් කියලා උපකල්පිත වචනයක් කියපු දෙයකට කතා කරනවා. ඒකේ කෙස් පැනලා තර්ක දාලා කතා කරනවා මේ පැණි ගැන. ඒ වෛද්‍ය වෘත්තිකයන්ගේ කාර්යභාරය නෑ වෛද්‍ය වෘත්තිකයන් කිව්වහමත් දැන් අපේ ඉන්නේ අපි දැන් උදාහරණයක් අපි බටහිර වෛද්‍යවරු. ඒ වගේම අපි දැක්ක සමහර දැන් ඔය රජරට විශ්වවිද්‍යාලයේ ඉන්න පර්යේෂණය කරන්න ගිය සහ වතුපිටි රෝහලේ පර්යේෂණය කරන්න ගිය බටහිර වෛද්‍යවරු. ඔවුන් මේ මැදහත්ව හිතන මේ යම්කිසි විදියකට මේ උත්තරයක් නැති ප්‍රශ්නයට උත්තරයක් හොයන්න උත්සාහ කරන අයනේ. වෙන අයට උදාහරණයක් කියලා කිව්වොත් දැන් ඇමරිකාවේ වෙනත් දැනුම් පද්ධති නැහැ. මේ බටහිර දැනුම් පද්ධතිය පමණයි විශේෂයෙන් තියෙන්නේ ප්‍රතුල වශයෙන්. අනිත් ඒවා ඒ හිටපු මේ සම්ප්‍රදායක ජනයා ජාතීන් 28ක් මරලා විනාශ කරලා ඒ රටේ තුලදී දැනුම් පද්ධතියක් නැහැ. මේ අර ආපු ගිහිල්ලා පදිංචි වෙච්ච මිනිස්සුන්ගේ තියෙන දැනුම් පද්ධතිය හා ඒක පෝෂණය කරපු දේ තියෙන්නේ. අපිට එහෙම නෙවෙයි මෙච්චර කාල මරලත් ඉතුරු වෙලා තියෙනවා. ඉන්දියාවේ මේවා මොන ප්‍රශ්නද ඒවා ඉතුරු වෙලා තියෙනවා. චීනයේ ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේ විශාල සංස්කෘතියකට උරුමකම් කියන රාජ්‍යයන් වශයෙන් අපි වහල්ලු වෙලා හිටියත් තාම ඉතුරු වෙලා තියෙනවා මේ නස්තාවශේෂ හෝ. ඒතකොට ඒ පරම්පරාවලින් ආපු දේවල්. ඉතින් මේවා භාවිතා කිරීම නැවත ප්‍රචලිත වුණොත් මේ කියන හන්දියක් ගානේ තියෙන මේ බෙහෙත් කළු වලට ප්‍රශ්නේ නේ හිටිය දන්නවනේ. ඒතර ඒ වගේම දැන් මේක මම කියන්නේ මේක මේ රෝගේ එන්නේ ඉස්සෙල්ලා 2000 සිට මේ කොවිඩ් පිළිබඳව මේ සමාවෙන්න කොරෝනා පිළිබඳව මුළු ලෝකයේම රසායන ගාරවල පරීක්ෂණ කර හිටියේ. ඒ වගේම මම මීට ඉස්සෙල්ලත් කියන පියබ්‍රයිට් කියන සමාගම ජාන සම්බන්ධව කටයුතු සමාගමට කොරෝනා වර්ග 5කට පේටන්සි තියෙනවා. ඒ පේටන්සියක් දෙන්නේ යමක් නිෂ්පාදනය කරුවොත්නේ. ඒතොර කොහොමද වෛරසයකට පේටන්සියක් ගන්නේ? වෛරස් වර්ග 5ක් ඒගොල්ලෝ නිපදවලා තියෙනවා. නිපදවන්නේ කොහොමද? ජාන විකෘති කිරීම. ඒතොර ඒගොල්ලොම කියනවා මේක මේ පරීක්ෂණ කරලා මේක සත්තුන්ගෙන් එළියට ආවයි කියලා. මේ සත්තුන්ගේ තිබිච්ච එකක් මේක පරීක්ෂණ කරලා නේ තියෙන්නේ. ඒතොර ඒක එළියට ආවට පස්සේ මේක ගැන ලෝකේ විද්‍යාඥයෝ දන්නවා. ඒක චීනෙත් දන්නවා, ඒක ජපානයත් දන්නවා, ඒක ඕස්ට්‍රේලියාවත් දන්නවා, ඒක එංගලන්තයත් දන්නවා, ඒක ඇමරිකාවත් දන්නවා. මේ වල කවුද ඉස්සෙල්ලා මේ වැඩේ කරන්නේ? කවුද මේකෙන් ඉස්සෙල්ලා ජය ගන්නේ? කවුද මේකේ වැක්සින් එක ඉස්සෙල්ලා හදන්නේ කියන තමයි තියෙන්නේ. ඒක නිසා
මේ ගොල්ලෝ මේ හදපු වෛරසය දැන හෝ නොදැන එළියට ගිහිල්ලා වෙච්ච අලකලංචයත් එක්ක තමයි චීනෙත් විශාල වශයෙන් මේකට කලබල වෙලා මේ උනේ. ඒ වගේම මේගොල්ලෝ මේක එන්නේ ඉස්සෙල්ලා මම මේ ඉස්සෙල්ලා දවසක මේක කියලා තියෙනවා මෙතන කිව්වද මට මතක නැහැ. බිල් ගේට් පදනම මුදල් දීලා වෙලා ඉවෙන්ට් 201 කියලා වැඩසටහනක් කරනවා සිමියුලේෂන් කියන්නේ නැවත හොයලා බලන කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් දාලා හදිසියේවත් ලෝකයට කොරෝනා සංගතයක් ආවොත් ලෝකයේ කෙසේද කටයුතු කරන්නේ ලෝකයේ කටයුතු කිරීමේ ලෝකේ රාජ්‍ය පද්ධතියින් බිඳ වැටලා රාජ්‍ය පද්ධතියෙන් මේක මුහුණ දෙන්න බැරි යනවා. ඒක තමයි අවසානයේ මේකට මුහුණ දෙන්න වෙන්නේ ඉෆෙක්ටිව් වැක්සින් එකක් ක්‍රියාකාරී වැක්සින් එකක් හදන එක. වැක්සින් හදන්න බෑ රාජ්‍යයන් වලට වැක්සින් හදන්න පුළුවන් ඉන්නේ මහා සමාගම් වලට. මහා සමාගම් හදන වැක්සින් හැදීලා ජනතාව තුළ ඒවා ලෝකයට පතුරවා හැරීම සඳහා ලෝකයේ තියෙන සෞඛ්‍ය නීතීන් වෙනස් කරන්න ඕනයි කියලා කතා වෙනවා. ඒක කතා කරන්නේ 2019 ඔක්තෝබර් මාසේ 19 වෙනිදා. ඒතර ලෝකේ කවුරුත් මෙහෙම ලෝකයක් තියෙනවා කියලා නෑ. ඒත් ලෝකයක් නැති තැනක වැක්සින් එකක් හදන හැටි වැක්සින් බෙදාහරන හැටි වැක්සින් රාජ්‍යයන් වල නීති වෙනස් කරන්න ඕනයි කියලා කතා කරන්නේ කුමක් සඳහාද? මේ අද මේ කතා කරන වෙළඳපොළ සඳහා. ඔබතුමාට සාධක සාක්ෂි තියෙනවා. ඔව් ඉතින් මේ ඉවන් 2201 කියලා ඔයගොල්ලෝ ගහලා බලන්න මේ ඉන්ටර්නෙට් එකේ මේ තියෙනවා. හරි. මේ එතකොට මේ සියල්ල කුමන්ත්‍රණයක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් අපි කල්පනා කළොත් එහෙම දැන් වෛරසයට බෙහෙත හොයාගන්නකොට වෛරසය වෙනස් වෙලා. එතකොට අපිට සිද්ධ වෙනවනේ ඊට වශයෙන්ම ආපහු බෙහෙත වෙනස් කරන්න. එතකොට මේ වෛරසය අපිත් එක්ක සෙල්ලම් කරනවා වගේ. මනුෂ්‍යයත් එක්ක මේ වෛරසය සෙල්ලම් කරන්න පටන් ගන්න තියෙනවා. හැබැයි අපි තාම නීති පනවමින් හුදකලා කරමින් සාම්ප්‍රදායිකව දිනපතා මරණ ලැයිස්තුව බලමින් එහෙමත් නැත්නම් රෝගීන් සංඛ්‍යාව ගණන් කරමින් අපිත් කල්පනා කරමින් ඉන්නවා. එතන මේ වෙලාවක කවුරුන් හෝ ප්‍රතිකර්මයක් දුම්මැල්ලීම හෝ කොත්තමල්ලි හෝ තවත් පැණියක් හෝ බෙහෙතක් හෝ මොකක් හරි දෙයක් හොයාගත්තාම ඒ මාතෘකාවක් කරගනිමින් අපි ආපහු එන කොටා ගන්නවා. මෙතනින් අවශ්‍ය නිලධාරීන් බලධාරීන් රාජ්‍යාංශයේ මැති ඇමතිගොල්ලොන්ගේ අවධානය යොමු කරලා ලෝකයේ ගලව ගන්න ඉස්සරහට ලෝකෙට යමක් ගෙනියන්න පුළුවන් ද අපිට කියන කාරණේ සංවාදේවත් අපි තාම ඉස්සරහට ගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි අපි ඉන්නේ තවත් අවුරුද්දක කෙලවර කොරෝනා වලටම දැන් වසරක් පිරෙන්න ළඟයි. තව ඉදිරියේදී අපිට ඉස්සරහට හිතන්න වෙනවා. අපි ගිහිල්ලා යන්න අවසාන විරාමයට. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ අවසන් මිනිත්තු කිහිපය ඔබ ගත කරන්නේ. දැන් කොවිඩ් පාලනය සඳහා කොවිඩ් පාලනයේදී දේශීය දැනුමට අත්ව නිරනම මේ සඳහා පසුගිය කාලේ ඇතිවෙච්ච සංවාද දැඩි ප්‍රහාරයක් එල්ලවෙමින් තිබෙනවා. මේ වන විට දේශීය දැනුම් පද්ධතියට ඒ රැක ගැනීම අපි කාගේත් වගකීම ඒ බෙහෙතක් රැකීම නෙවෙයි. වසර ගණනාවක් අනාදිමත් කාලයක ඉඳලා අපේ ආදිමුතුන් මිත්තන් තමන් හරි හම්බ කළ මහ පොළොව නෙවෙයි ඒ පොළොව මත ජීවත් වූ මිනිසුන්ගේ හම්බ කරගත්තු අස්පර්ශිත ඥානය මේ රැක ගැනීම අපේ වගකීමක් වන නිසා මේ සාකච්ඡාව අද කරලියට ගෙනාවේ. අපි අමතුමකට යන්න සූදානම්. අයිබෝන් ඔබට. අනුරාධපුරයටයි අපි යන්නේ. වසන්ත මහත්තයා අනුරාධපුරයෙන් ඔබ කතා කරන්නේ. අයිබෝන්. ඔව් අයිබෝන්. මම කියන්න උත්සාහ කරන්නේ දැන් අපේ ධම්මික මහත්මයාගේ පැණියට ඖෂධීය වටිනාකමක් ඒ වගේම පිළිගැනීමක් ඇතිවීමෙන් පැවතියා. ඔව්. එහෙම වෙලාවක ධම්මික මහත්මයා විසින්ම ඒ ඖෂධය කිසියම් গুপ্ত බලවේගයක් මගින් ලබා දුන්නා යයි පැවසීම තුළ අර ඇතිවීමෙන් පැවති ඖෂධීය වටිනාකම සහ පිළිගැනීමට කිසියම් හානියක් ඇති කරගත්තා නේද කියලා මම දැනගන්නට වෙනව නේද කියලා. අනික අතින් තමයි පසුකාලීනව ඒ මහතාගේ හැසිරීම මාධ්‍ය තුලින් වාර්තා වීමත් සමග සමාජයේ යම්කිසි කතිකාවතක් සහ අහිතකරු වූ බලපෑමක් මේ කෙරේ ඇති වුණා නේද? දැන් ඒක එකක්. අනිත් එක තමයි දැන් අපි නිතරම කතා කරන ඔබතුමාලත් දැන් මේ වැඩසටහන ආරත් කියනවා මේ කොරෝනාවේ ස්වරූපය වෙනස් වෙමින් පවතිනවා. ඒ වෙනස් වෙමින් පවතියේදී දේශීය වශයෙන් මේ ඖෂධ එකවර අපි සියල්ල නිවැරදිය මේකට සුදුසු යනි පිළිගැනීමේ මතයකට එළඹීමේ අපහසුතාවයකට තියෙන්න පුළුවන්. ඒ බවත් අපි පිළිගත යුතු නේද ඔය කියන කරුණු කාරණාත් එක්කම. ඒ ගැන මට ඔබ සුදේ ඔබතුමාට ප්‍රශ්නේ පැහැදිලියි. අපි වසන්ත බණ්ඩාර මහත්තයාගේ ඍජුවම ඔබට උත්තරයක් බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව.
එතුමා අවසානට කියප එක මේ දේශීය වෛද්‍ය ක්‍රමේ සහ මේ දැනුම් පද්ධතියට එකන එක මූල ධර්මයට පටහැනි මෙතනදී වෛරස් එකට පහරදීම නෙවෙයි මේ දේශීය වෛද්‍ය ක්‍රමේ අරමුණ පිළිවෙල එතන්දි කරන්නේ රෝගයාගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙන් වෛරසයට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම තමයි ඒකේ මූලධාර්මික පදනම. එතකොට ඒ වෛරසයට ප්‍රතිශක්තිය දෙන වැක්සින් එකක් නිපදවීම කියන කාරණය සහ මේක අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට අපේ දැන් ධම්මික මහත්තයා මම කලිනුත් කිව්වා එතුමාගේ පුද්ගලික චරිතයේ කුමන හෝ අඩුපාඩුවක් හුවා දක්වලා මේකට ගහන්නේ මේ නිශ්චිත ධම්මික මහත්මයාට ගහලා වට්ටන්න හරි ඒ නිශ්චිත ඖෂධය හෝ පැණිය මෙතනින් සාකච්ඡාවෙන් ඉවත් කිරීම පමණක් නෙමෙයි. මාර කියපු මහා පින්තූරයේ ඇතුළේ මේක දකින්න ඕන. මොකද මේකෙන් දැන් අපි හිතන්න ගමගේ මහත්තුමා මහ විශාල නව සොයා ගැනීම කරපු ලෝකයේ ඖෂධ පවා එවුන් සාමාන්‍ය මිනිස්සු. එතකොට අපේ රටෙත් මේ දේශීය දැනුම් පද්ධතිය මා කලින් කිව්වා ඒකේ සුවිශේෂීත්වය තමයි ඒක තියෙන මහජනයා ගාව. ඒක විශ්වවිද්‍යාලයක පුස්තකාලයක කම්පියුටර් එක තියෙන දෙයක් නෙමෙයි. ගොවියා ගාව වඩු මේ කාර්මිකයා ගාව නැටුම් ශිල්පියා ගාව තමයි මේ දැනුම තියෙන්නේ. පැතිරලා තියෙන්නේ. හරි ඒ දැනුම සමාජයේ ඇතුලේ තියෙන්නේ. එතකොට ඒක භාවිතයට ගැනීමේදී අර බටහිර වෛද්‍ය ක්‍රමයේ භාවිතයට ගැනීමට වඩා වෙනස් ප්‍රවේශයක් අවශ්‍යයි. පර්යේෂණ සම්බන්ධනුත් එහෙමයි. එතකොට දැන් අපිට මේක ගහලා බිම දාන්න ඕන වුණාම මේ යම් පිරිසකට මේ හිතන්න දැන් සුමිත් මැතිතුමා කියපු මේ වැක්සින් එක සම්බන්ධයෙන්. ඒතර අපිට සාධාරණ සැකයක් මතුවෙනවා මේ වෛරසය ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතා කරලා වෙනස් කරලා සමාජයට නිදහස් කරලා මේ වෛරසය මේ වැක්සින් එක එහෙම නැත්නම් එන්නත විකුණන්න ලොකු වෙළඳ පොලක් හැදුවාද කියන සාධාරණ සැකය මතුවෙනවා මේ අන්තර්ජාලයේ තියෙන ලිපි ලේඛන හැදෑරුවම. ඒතර එවැනි තත්වයකදී හිතනවද මේ විදියට මේ ගමේ අහිංසක වෙද මහත්මයෙක්ගේ පැණියකින් මේ මහා වෙළඳ පොළ ක්‍රියාන්විතය ආපසු වරවන්න නිකන්වත් ඉඩක් දෙන්න පුළුවන් දෙයක ඒක විහිළුවකටවත් එහෙම හිතන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේකෙදී අපිට අපි දකින්න දේ මේක එක්තරා සන්දිස්ථානයක්. මෙතනදී අපි නිහඬව ඉඳලා ධම්මික මහත්මයාගේ තියෙන පුද්ගලික දුර්වලතාවයක් හරි ඒක ඒවත් ඇත්තටම අපේ පද්ධතියේ තියෙන දුර්වලකම්. අර කියන ආයුර්වේද දෙපාර්තමේන්තුව හරියට වැඩ කළා නම් සූත්‍ර කමිටුව හරියට ඒ නිර්දේශ දීලා සූත්‍ර කමිටුවේ නිර්දේශ දෙනකොට දෙන්න පුළුවන්. කාටද මේකේ අයිතිය? ඒක ආයුර්වේද දෙපාර්තමේන්තුවටද මේ කියන පුද්ගලයාටද? එතකොට මේක නිෂ්පාදනය කිරීමේදී ප්‍රමිතීන් මේක පර්යේෂණ වලට ඉදිරිපත් කිරීමේදී කළ යුතු ආකාරය ඒව හරියට කළා නම් ධම්මික වේද මහත්තයා ඔහුට හිතන විදිහට වැඩ කරන්නේ නැහැ. ඒ මඟ පෙන්වීම ඔහුට ලැබුණේ නැහැ. ඒ කළ යුතු ආයතන කළ යුතු පුද්ගලයෝ ඒ තමන්ගේ වගකීම ඉටු කළේ නැහැ. එහෙම ඉටු නොකර ඒතර ගමේ පුංචි වෙද මහත්මයෙකුට ඇඟිලි දික් කරන එක වැරදි. එතුමාට ඒ මඟ පෙන්වීම හරියට දුන්නා නම් එතුමා ඊට අනුව හැසිරෙයි. එමෙ නැත්නම් මාධ්‍යමයාව කටයුතු එතුමා හැසිරෙන්නේ එතුමාට හිතන විදිහට. මාධ්‍ය විසින් ඒක අහු කර ගන්නවා. ඒ මාධ්‍ය හැම වෙලේම කැමරාව වලට බලන් ඉන්න කොහේ හරි සිදුවීමක් වෙනවා නම් විකුණන්න පුළුවන් දෙයක් තියෙනවා නම්. ඒතකොට ඒක හොඳක් කියනකොටත් එහෙමයි බයිනකොටත් එහෙමයි. දෙපැත්තටම කැමරාව වල්ලනවා. ඒතකොට මේ රජය විසින් වාක්‍යම් පැහැර ඇරීම. මේ අමාත්‍යතුමාට දොස් කියන්නේ එතුමා හොඳ කෙනෙක්. එතුමා යම් අවංක උත්සාහයක් දරනවා. හැබැයි එතුමා මීට වඩා ශක්තිමත්ත. මීට වඩා කෙලින් තීරණ ගන්න ඕන බය නැතුව කියලා අපි කියනවා මේ විදිහට නම් බෑ කියලා. මේක මේ කාරණේදී එතුමා වැනි ඉන්න එක අපි අනුමත කරන්නේ නැහැ. එතුමා කොච්චර හොඳ කෙනෙක් වුණත්. ඉතින් එතුමාට අපි මේ ප්‍රසිද්ධියම ඉල්ලා සිටිනවා මීට වඩා මේ නිලධාරීන් කවුද මේක පිටිපස්සේ මේ ක්‍රියාවලියේදී බකල් කරන්නේ කවුද? අපි හිතන්න නව නිර්මාණය කිරීමේදී දරුවෙක් කුමක් හෝ අලුත් දෙයක් හදාගෙන ආවොත් එහෙම. එතකොට මේක අසාර්ථක වේ අරගෙන ඵලයන් කියලා ඒ දරුවා එළෙව්වොත් එතනින් ඒ කාරණේ ඉවරයි. ඒතර ඒක කුමන හෝ ගත යුතු දෙයක් තියෙනවා නම් ඒක වර්ධනය කරගන්න ඒක තවදුරටත් දියුණු කරගන්න උදව් කරන එක තමයි සමාජයේ යුතුයකම. ඒකට තමයි අධ්‍යාපන පද්ධතිය තියෙන්නේ ආචාර්යවරු ඉන්නේ වැඩිහිටියෝ ඉන්නේ මේ ඔක්කොම දෙලා ඉන්නේ. මේ සමාජයේ ඉස්සරහට අවිල්ලා තියෙන එහෙම මේ දැනුම් පද්ධතිය දියුණුලා තියෙන එහෙම. ඒතර ඇමරිකාවෙත් දැන් මම කිව්වේ වැක්සින් 100ක් මුළු ලෝකෙම දැන් මේ පර්යේෂණ ලක් වෙනවා. සමහර ඒවා තාම ප්‍රාථමික අවධියේ තියෙන්නේ. ඒතර අපි එයාට කියනවාද ඔය ඒ විද්‍යාඥයන්ට කියනවාද උඹලගේ ඔය වැඩේ අකුල ගනින් ඕක තාම පහළ මට්ටමේ තියෙන ඔය වැඩක් නැහැ. මේ ෆයිසර් එක විතරක් ගනින් කියලා එහෙම කියන්නේ නැහැ. ඒ ක්‍රියාවලියටත්
මුදල් යොදවනවා ඒ ක්‍රියාවලියට රාජ්‍ය සහාය දෙනවා ඒක ඉස්සරහට යනවා. එතකොට මේ හැම දෙයක් පිළිබඳව පර්යේෂණ හැම විටම දිරිමත් කරන්න. රජය ඒකට වෙනම අයවැයක් යොදවන්න ඕන. ඒකට පද්ධතියක් ඕන. ඒකට කොන්ද පණ ඇති දේශපාලකයෝ ඕන. අවංක හෘද සාක්ෂිය තියෙන නිලධාරීන් ඕන. තමන්ගේ වගකීම් පැහැරලා මාසයක් තිස්සේ ලැජ්ජ නැතුව ඒ නිලධාරියා විවිධ නිදහසට කාරණා කියනවා. ඒ නිසා මේ සැරේ මේ දුෂ්ට වැඩේ කරලා මේ පැන නැගුණු වාසිදායක තත්ත්වය විනාශ කරලා මේ දේශීය දැනුම් පද්ධතියට පහර දීලා මේ වැඩේට දායක වෙන අය අනාගතයේ වගකිය යුතුයි. ඔවුන් එළිදරව් කළ යුතුයි. ඔවුන්ගේ කණෙන් අල්ලලා මේ වැඩේ කරවන්න ඕන. ඒකට තමයි නායකයෝ ඉන්නේ. ඇමරිකාවේ කරේ එහෙමයි. කොවිඩ් වැක්සින් එක යම් පිරිසක් කිව්වා නෑ තුන්වෙනි ස්ටේජ් එක සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕන. ලෙඩ්ඩු 40000ටම දීලා ඉවර කරන්න ඕන. එතකොට නෑ ඒක එහෙම අවශ්‍ය නෑ. ඒක මේ වෙලාවේ මේ තියෙන තත්ත්වයන් අනුව හදිසි තත්ත්වය යටතේ අපි මේකට අවසර දෙනවා කියලා අවසර දුන්නා. හරි. එතකොට මේ කියන පර්යේෂණය කරේ කලින් මහත්මයෙක් කිව්වා ඒක හරි. ආයුර්වේද මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ක්‍රමවේද හරහා මේ පර්යේෂණ කරගෙන යන්න ඕනේ. ඒකට බාධාවක් නැහැ. ඒක ඖෂධයක් ලෙස අනුමත කරලා පර්යේෂණ කරන්න පුළුවන්. ආයේ මේ බොරු මේ වනන්න ඕනේ නැහැ. මේ ආහාරයක් ලෙස දෙනවා අනම්මනම් ඕනේ නැහැ. ඒක ඖෂධයක් ලෙස අනුමත කරා ඖෂධයක් ලෙස පරීක්ෂණයට ලක් කරන්න පුළුවන්. මන්දර බටහිර වෛද්‍ය ක්‍රමයේ කරන පර්යේෂණයේ කවුරු හරි කකුලෙන් අදිනවනම් ආචාර ධර්ම කමිටුව හරි කවුරු හරි එයා ඒකට වග කියන්න ඕනේ. එහෙම ආචාර ධර්ම කමිටුව ඉඩ දෙන්නේ නැත්නම් ඒක එහෙම තියලා ඔවුන් කියන නියදිය ලොකු වෙනකන් ඒ දවස් එනකන් ඔවුන්ට නිදාගෙන ඉන්න කියලා මේ මූලික මේ නියාමන මේ පයිලට් ස්ටඩීස් විදියට හරි මූලික පර්යේෂණ අවධියේ පියවර ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. එහෙම තමයි මේ හැම පර්යේෂණයක්ම යන්නේ. දැන් වසන්ත බණ්ඩාර මහත්මයා මේ පර්යේෂණ කමිටු වලට වඩා විශ්වවිද්‍යාල මේ තියෙන කමිටු වලට වඩා මහ විශාලයිනේ මේ පැණිය ගන්න ආපු සෙනග. දැන් සෙනගාවේ පැණිය ගන්නනේ. ඇයි දැන් පැණිය සෙනගට බැරිද මේ ලොකු බලපෑමක් කරන්න මේ පැණිය නෙවෙයි. දැන් මෙවැනි දේවල් ඉස්සරහට දාන්න ඉදිරියේදී මේ ආපු බෙහෙත් ටික අපේ රටේ බෙහෙත් ටික අපිට හදලා දෙන්න කියලා මිනිස්සුන්ට ඇයි හදන්න බැරි සංවාදයක් විවාදයක්. දැන් මේ අපි ගත්තේ පැණියට ආපු සෙනග දැක්කහම විශාල සෙනගක් නේද. ඒ සෙනග ඔක්කොම ආවේ තමන්ගේ පෞද්ගලිකව තමන් මේ රෝගයෙන් ගැලවීම පිණිස. මේක ලංකාවට එළියට දාන්නේ කොහොමද? මේක මේ අදාළ බලධාරීන්ගේ අනුමැතිය ලබා ගන්නේ කොහොමද? විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ මේක ඉස්සරහට ගෙන යාම සම්බන්ධව සංවාදයක් රටේ මතු කරගත්තේ නැත්නම් ඒ අවස්ථාව ගිලිහුණේ අය අපිට. මෙහෙමයි මම කිව්වේ දැන් අපි මේ සමාජයේ ඕනෑම අරුබුදයකදී හරි සමාජයේ මුහුණ දෙන මේ ප්‍රබල ප්‍රශ්නයකදී මහා සමාජයේම නැගිටලා ඒකට උත්තර හොයන්න ඉන්නේ නැහැ. ඒකට උත්තර හොයපන් කියලා ආණ්ඩුවට බලපෑම් කරන්න ඉන්නේ නැහැ. ඒක යම් අවස්ථාවක වෙන්න පුළුවන්. හැබැයි පළමුණු වටේදී දැනුම් තේරුම් ඇති පිරිස් විසින් සමාජ කණ්ඩායම් විසින් ජනමාධ්‍ය ඔබතුමාලා වැනි අය ඒ කරන මේ සංවාද වලින් ඒ ප්‍රශ්නය මතු කිරීමෙන් තමයි සමාජය ගැන දැනුවත් වෙලා දැන් ප්‍රයෝජනතාවාදී විදියට දැන් මහජනයා ධම්මිකද මහත්තයා ගෙදරට දුවන්න පටන් ගත්තේ තමන්ගේ ප්‍රයෝජනෙ සඳහා ඖෂධයක් හොයාගෙන තියෙනවා ඒක මටත් ගත්තොත් හොඳයි කියලා. රෝගෙන් ගැලවෙන්න මේ පොදු මහා පින්තූරය දැකලා නෙවෙයි. ඉතින් ඒක ඒ අයට දොස් කියනවා නෙවෙයි මම ඒක එහෙම නෙවෙයි වෙන්න තිබුණේ. ඒක ඊට වඩා විධිමත්ව කරන්න තිබුණා. අර ධම්මික මහත්මයාට නිශ්චිත උපදෙස් දීලා තිබුණා නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වගකිය යුතු නිලධාරී. එතකොට මේක මෙතනින් එහාට තල්ලු කිරීම සඳහා ඉස්සරහට ගැනීම සඳහා මේ පැණිය විතරක් නෙවෙයි මම කතා කරන්නේ. මේ ක්‍රියාවලිය ඉස්සරහට ගැනීම සඳහා දැන් ඒ නිසා මේ දැනුම් තේරුම් ඇති පිරිස් විශේෂයෙන්ම දේශපාලන නායකත්වය මේ වෙලාවේ මේ කරන දුෂ්ට වැඩේට යන්න ඇරලා බලන් ඉන්න එක වැරදි. මේ සටන අපි කරන්න ඕන. මේක හොඳ ආරම්භයක්. අපිට යුද්ධයෙන් අවසන් වුණායින් පස්සේ 2009 ජාතියක් ලෙස අර ජපන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නැගිට්ටා වගේ නැගිටින්න අවස්ථාව තිබුණා. හැබැයි ඒක විවිධ ක්‍රමවේද අරා මානවිකම් සමුළුවයි අරවයි මේවයි දාලා ඒ නැවත ඒ සමගිය හදාගෙන නැගිටින්න තිබුණු අවස්ථාව නැති කරලා දැම්මා. සුනාමියෙන් පසුවත් ඊට පෙර සුනාමියෙන් පසුවත් එහෙමයි. ඒ ලැබුණු මනරම් අවස්ථාවල් මේ කෝවිඩ් වසංගතය කියන්නේත් අපි දුෂ්කරතාවයකට පත් වෙලා ආපදාවට ලක් වෙලා ඉන්න අවස්ථාවක් තමයි. හැම විටම ඕනෑම ජාතියක පිම්මකින් නැගී සිටපු අවදීන් බැලුවොත් එහෙම අර්බුදයකට ලක් වෙලා දුෂ්කරතාවයකට පත් වුණාම තමයි මිනිස්සු උත්තර හොයන්න පෙළඹෙන්නේ නැගී සිටින්න උනන්දුව ඇති වෙන්නේ. ඒතර මේක හොඳ අවස්ථාවක්. අපේ ආර්ථිකය දෙස ආපසු හැරී බලන්න අපේ තියෙන ස්වාධීන ආර්ථිකයක් අපිට හදාගන්න ඕන නේද? අපේ ආහාර සුරක්ෂිතතාවය, අපේ දේශීය දැනුම් පද්ධතියෙන් මේකට ප්‍රතිකර්ම හොයන්න පුළුවන් දෙයක් අපි දැන් පරීක්ෂණ කරන්න ඕන නේද? ඒකට මුදල් ආණ්ඩුව වැය කරන්න ඕන නේද? අපේ ජීවන ක්‍රමය වෙනස් කරගන්න ඕන නේද? අපේ ප්‍රතිශක්තිය වැඩි වෙන විදිහට අපි
ඒ ජීවන ක්‍රමය වෙනස් කරගන්න ඕනේ. ඔය සමාජ කතිකාව එන්ඩ සුදුසු වෙලාවක් මේක. අපි බොහොම හොඳට වෙනදා වගේ ජීවත් වුණා නම් අපිට මේ සංවාදයක් අපේ මොළේට වාසියක් වෙන්නේ නැහැ. දැන් ඒ වාසිය වෙලා තියෙනවා. ඒතර මේක ආපසු හරවන්න කවුරු හරි කුමන්තරණ කරනවා නම් හරි දුෂ්ට ක්‍රියා කරනවා නම් හරි ගොන්තකතිරු හරි කුහක වැඩ කරනවා නම් ඒකට විරුද්ධව වචනෙන් හරි පහර දෙන්න ඕනේ. එහෙම නැතුව මේක ඉවසා සිටලා මේක වෙනස් කරන්න බෑ. මේක අර කලින් සිදුනා වගේම ඊටාම නරක දෙයක් මේ සිදු වෙන්නේ. ඒ නිසා ප්‍රබල වගකීමක් මහජනයට තියෙනවා. ඊට වඩා ප්‍රබල වගකීමක් දේශපාලඥයන්ට තියෙනවා. මහජනයට තියෙන වගකීම මොන වගේද සුමිත් මහත්මයා? දැන් අපි බොහෝ දේවල් බැහැර කරනවා. සමහරු දැන් මහජනයට තියෙන වගකීමක් කියලා මහජනයට මේ දවසේ අපිට වගකීම පිළිබඳව මහජනයට ඔය කියන මුකෝ පලදන්ඩ ඇතින් ඉන්ඩ වැඩපොලට යන ඔය කියන කතන්දර යනට මහජනතාවට ඊට වැඩි දෙයක් කරන්න දෙයක් ඉතුරලා නෑනේ. මහජනතාවට කොයි වෙලාද මේ ව්‍යසනයෙන් එලියට එන්නේ, කොයි වෙලාවද මම වැඩට යන්නේ, කොයි වෙලාවද මගේ කුඹුරට යන්නේ, කොයිද මම වැටි කරගන්නේ. ඒත් මහජනතාව තියෙන ප්‍රශ්න. මෙතනදී මහජනතාවට එහාට ගිය මේ දැනුවත් පුද්ගලයන්ට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවල, ආයුර්වේද දෙපාර්තමේන්තුවල, දේශපාලකයාට දැනුවත්වයට මේක යුතුයකමක් තියෙනවා. මේක එතනින් එහාට මේක ගෙනල්ලා මේක පාලනය කරන්න. සාමාන්‍ය සමහර ජනයා සහභාගී වෙලා ඉන්න සමාජ මාධ්‍ය ඔස්සේ අපි දැක්ක වුන් මේ සංවාදයට සහභාගී වෙනවා. මේ සමහරලාට දැන් දේවාදී සංකල්ප පිළිබඳ විවේචන ගේනවා. දැන් ඒ කියන අයත් අපේ සමහර වාහනේ අරගෙන දේවාලටත් යනවා. මම මේ කියන්නේ ඒ ගමන්ම අපව මෙවත් නිර්දේශ ලෙස විවේචනය කරනවා. ඔය දැන් අර එක මහත්තයෙකුත් කිව්වා අර කවුද ඒ ධම්මිකවද මහත්තයා වෙනත් කෙනෙක් කිව්වයි කියලා කීප එක පිළිබඳව තමයි ඒක. ඉතින් මෙහෙමයි මේ රටේ ඉන්න පුද්ගලයන්ගෙන් බෞද්ධයෝ ඉන්නවා. ඒතර බෞද්ධයෝ ඉද්දී මේ බෞද්ධයෝ ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්‍රිකා කියලා තමයි කියන්නේ. මේ අහසේ හිටන පොළොවේ හිටන ඇහැට නොපෙනෙන කෙනෙක් කතා කරනවා. එතකොට අනිත් අය ඉන්නේ මොකද්ද? කතෝලික අය ඉන්නවා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ විශ්වාස කරන එක. දෙවියන් වහන්සේ කියපු එක සුභාරංචිය කියපු එක. එතකොට මුස්ලිම් අය ඉන්නේ ඒගොල්ලොත් අල්ලා දෙවියන් වහන්සේ විසින් කියපු දේවල් ගැන විශ්වාස කරන මිනිස්සු. හරිද? එතකොට මේ හින්දු භක්තිකයෝ ගත්තවත් එක්කොල්ලෝ මේ දෙවියෝ කියපු කතාව. එතකොට මන් දන්නේ නැහැ එතනින් එහා කියපු ඔය කියන කොටස ඕක පිළිගන්නේ නැහැ කියලා මත හදන කොටස 100ට කීයද කියලා. මම පිළිගන්නවද නැද්ද කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි මේ රටේ මේ ලෝකෙ එහෙමයි. ඇමරිකාවේ ඕන ජනාධිපති කෙනෙක් ඔය කියන ඔක්කොම ඔය වෙළඳපොළ හිමිකාරීත්වයට විද්‍යාවට හිමිකාරීත්වය කියන එකේ මේ බයිබලයේ අත ගහලා තමයි දිවුරන්නේ. රාජ්‍ය සේවකයා සහ ජනාධිපතිවරයා හිටියා. ඒතර එහෙම ලෝකයක තමයි අපි මේ කතා කරන්නේ නේ. ඒතර අපි මේ බෞද්ධයෝ ඉද්දී අපි සුරයෝද අසුරයෝද මේ මිනිසුද ඇහැට පෙනෙන නොපෙනෙන ජීවීන් හිටියයි කියලා අපි පිළිගන්න රට. ජනතාව සංසුන් වෙන්න ඕන. ජනතාව මේ පිළිබඳව අවධානයෙන් ඉන්න ඕන. ජනතාව මේ වෙලාවේදී ජනතාවට උත්තර ඕන වෙනවා. ජනතාව දැනන්න ඕනේ මෙන්න මේ වගේ මේ කපටීන් මේ තමන් අමාරුවේ දාන තමන්ට මේ කියන අපි මෙතෙක් මේ කතා කරපු දේවල් පිළිබඳව කොහොමද මේ කටයුතු කරන්න කියන එක නැනවත්ව බලන්න ඕන. සෙනඟ පීරකට ගිහිල්ලා අනිකාව පෙරලගෙන ගිහිල්ලා තමන්ගේ පැණි කුප්පිය හරි තමන්ගේ පෙත්ත හරි ගිලගෙන තමන්ට ජීවත් වෙන්න පුළුවන් සමාජයක්ද ඕනේ කියලා කතා කරන්න. අපිට ඊළඟ වර්ෂයේ එන්නේ වසන්ත බණ්ඩාර මහත්මයා. අපි ආය හම්බෙන්නේ ලබන අවුරුද්දේ. අපි පොඩි වචනයක් දැන් මේ අවුරුද්ද අවසානයේ මිනිත්තුයි තියෙන ඔබට. මිනිත්තු එකමාරක් දෙන්න පුළුවන්. ඒක මෙතනින්ම මෙතන මේ ප්‍රශ්නේදී මේ ධම්මික මහත්මයාගේ පැණිය කියන එක ඒක පොඩි සටන් බිමක්. හැබැයි මේ මහා සටන මේ අපේ දේශීය දැනුම් පද්ධතියට ගහලා බිම දාන්න ඒක යොදාගෙන නැගී සිටින එක වළක්වන ප්‍රශ්නයට මුහුණ දෙද්දී මේකට මේ කුඩා ප්‍රශ්නය කියලා පේන එකට හරියට මුහුණ දෙන්න ඕනේ. ඒ නිසා පළමුවෙන්ම මේ අපි රජයට බල කරන්න ඕන මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යම් නිලධාරී ප්‍රමාණයක් අකාර්යක්ෂමව මේ ක්‍රියාවලදී හැසිරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඕන. මේ වෙනකොට වසංගතයට කොවිඩ් වෛරස් මේ වසංගතයට ප්‍රතිකාර ලෙස ඉදිරිපත් කරලා තියෙන දේශීය වෛද්‍ය අවසෝරුදු වට්ටෝරු සියල්ල පිළිබඳව ඒ සියල්ල සූත්‍ර කමිටුවට ඉදිරිපත් කරලා ඒ වාගේ ඒ අයට නිර්දේශ සහ ප්‍රමිතියෙන් නියම කරලා ඒවා දේශීය වෛද්‍ය ක්‍රමය තුල වගේම බටහිර වෛද්‍ය ක්‍රමය තුලත් පර්යේෂණයට ලක් කරන්න මුදල් වෙන් කරන්න ඕනේ. ඒ ක්‍රියාවලිය ආරම්භ කරන්න ඕනේ. කවුරු හරි ඒවට අකුල් හෙලනවා නම් අකුල් හෙලන අයට පැත්තක ඉන්න කියලා වෙනත් ක්‍රමවේද හරහා කරන්න ඕන අර ඇමරිකාවේ කරා වගේ. උදාහරණයක් විදිහට නියදී සයිස් එක මදි කියනවා නම් මෙච්චර ලෙඩු නැතුව මේක පිළිගන්න බෑ කියනවා නම් හරි ඒ ප්‍රමාණයට කරනකම් අපි මූලික අධ්‍යයනය හැටියට මේව කරගෙන යනවා. මූලික අධ්‍යයනයකින් යම් ප්‍රමාණයක් තහවුරු වෙනවා ඊට වඩා පොඩ්ඩකින් තහවුරු වෙනවා. මේ කියන මේ නියදී සයිස් එක කියන එකෙන් සියල්ල තීරණය කරන්න බෑ. කවුරු හරි එහෙම කියනවා නම් ඒ අයට ඒ අයගේ ප්‍රමිතිය තියාගන්න කියලා ඒක වෙනත් ආකාරයකට ඉස්සරහට අරන් යන්න පුළුවන්. අර වෛද්‍ය අරුණ මුණසිංහ මහත්තයා කළා වගේ. ඔහු කායිමත් අවසර ගත්තේ නැහනේ.
දැන් මේ වෛද්‍යවරුන් තමන් රෝගයාගේ යහපත වෙනුවෙන් තමයි එදිනෙදා භාවිත කරන වෛද්‍ය ක්‍රම විවිධ ආකාරයට පර්යේෂණාත්මකව යොදා ගන්න ආචාර ධර්ම වල ඉඩ තියෙනවා. මකේ ජපානයේ මෙතුමා කිව්වේ 70%ක් වෛද්‍යවරු බටහිර වෛද්‍යවරු දේශීය වෙදකම භාවිත කරනවා. ඒ නිසා මෙන්න මේ ක්‍රියාවලිය සිදු වෙන්න ඕන, ඒක සිදු කළ යුතුයි කියලා අපි බල කරන්න ඕන. ඒකට අකුල් හෙලනා ඉන්නවා නම් යම් පිරිසක් නොසලකා හැරලා පැත්තකට වෙන්න ඇරලා වැඩේ කරගෙන යන්න ඕන. හැබැයි හිතාමතා දිගින් දිගට බලපෑම් කරනවා නම් ඒ අයටත් විරුද්ධව පියවර ගන්න ඕන. අපි දන්නේ මේ කතාව ඔස්සේ තේරෙනවා මේ අලුත් බෙහෙතක් හොයා ගන්නවට වඩා මේ සත්‍ය වෙනුවෙන් රට ඉස්සරහට ගෙන යාමට අවශ්‍ය මිනිස්සු හොයාගන්න එක හරි අමාරුයි. ඒක මේ විද්‍යාගාරයක් කරන්න පුළුවන් කතාවක් නෙවෙයි. ඒක බොහොම හොඳ හදවතක් තියෙන, හොඳ මොළයක් තියෙන, හොඳට හුස්ම ගන්න, තව කෙනෙකුගේ හුස්ම ගැනීමේ අයිතිය දිනා දෙන්න කටයුතු කරන හොඳ මානුෂීය මිනිහෙකුගේ හැඟීමක්. ඉතින් මේ නිසා ඒවා චීනයෙන් ගෙන්නන්න බැරි වෙයි. තවත් රටකින් ඇමරිකාවෙන් ගෙන්නන්න බැරි වෙයි. ඒවා දේශීය විය යුතුයි කියලා අපි කල්පනා කරන්නේ. දේශීය දැනුම කෙසේම අර්බුදයකට ගැට්ටුවට ලක් කරනවා නම් ප්‍රහාර සංවිධානාත්මකව මේ වල්ල දැමීමට විනාශ කර දැමීමට කටයුතු කරනවා නම් ඒ හුදු ලාභය මත පදනම් වෙච්ච මේ වෙළඳපොලේ මේ ඖෂධ වෙළඳපොලේ ප්‍රහාරයක් බව බොහොම පැහැදිලි. නිසා ලෝකයට ඕන විදිහට අපි හැසිරෙන්න සූදානම් නැහැ. ඖෂධ වෙළඳපොළට අනුව නෙවෙයි අපේ සෞඛ්‍ය තීන්දුව කරන්න ඕනේ. අපේ පැවැත්මට සහ අපේ තිරසාර නිදුක් නිරෝගී පැවැත්මට අනුවයි අපේ සෞඛ්‍ය පිළිවෙත හැසිරීම ජීවන රටාව හදා ගන්න ඕනේ. එන අවුරුද්ද එකට ඒ හිතන්න. එන අවුරුද්ද තුළ ඒ ජීවන දෘෂ්ටියක්සේ දකින්න සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක් පිළිබඳව ජීවන දර්ශනයක් හදාගන්න කල්පනා කරන හොඳ අවුරුද්දක් වෙයි කියන විශ්වාසය තියෙනවා. අපි ඔබ මුණ ගැහෙන්නේ අලුත් වර්ෂයක අලුත් දවසක. එතෙක් අපි ඔබට සුබ පතනවා නිදුක් නිරෝගී සුවය පිරුණු අලුත් අවුරුද්දක් උදා වෙන්න කියලා, නව වසරක් උදා වෙන්න කියලා. අපට අලුත් අවුරුද්ද තව පස්සේ උදා වෙන්නේ. ස්තුතියි කොවිඩ් පාලනයේදී මේ දේශීය දැනුමට අතු නිරණම් පිළිබඳ කතා කළ දේශීය ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා. අපි කැමතියි මෙහි දෙගුවක් ආසන්නයේම ගන්න. ස්තුතියි ඔබට. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒත් එකම මවුබිම ලංකා පදනමේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වන්නාරච්චි මහත්මයා ස්තුතියි සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඒත් එකම නිනාද සජීවී සංවාදයේ මෙතනින් සමාප්ත කරන්න සූදානම්. අපේ වැඩසටහන් නිෂ්පාදකතුමන්, රූපවාහිනී කාර්ය මණ්ඩලය සහ සමස්ත මාධ්‍ය ජාලයේ සියලු දෙනාටමත් අපි සහ අපේ දයාබර ඔබටත් අපි සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. වසරක් අපට මේ සියල්ල සමීප කරා ඔබ වෙනුවෙන් අපි ලබන අවුරුද්දේ ආයෙත් හමු වෙන්නම්. යහපත් වූ හෙට දවසක ප්‍රාර්ථනා කරනවා. නිනාද සජීවී සංවාදයේ වසරක නිමාව සහ දවසක නිමාව ආයෙත් හම්බෙමු ලබන අවුරුද්දේ. ඔබට සුබ අලුත් අවුරුද්දක් අපි ගිහිල්ලා එන්න.